right. හරි. අපි ඊළඟ මේ වීඩියෝ ක්ලිප් එකකින් අපි අවධානය යොමු කරගනින් බලන්න තවත් ගැළපෙලි. ගිණුම් කරේදී ළමයි ගැළපෙලි ගත්තොත් ගොඩාක් තියෙනවා. නමුත් ඔයාගේ සිලබස් එකට අනුව තියෙන ගැළපෙලි කිහිපයයි. ඒකත් තරම් විශාල බර තැබීමක් කරලා නෙමෙයි තියෙන්නේ. right? මොකද ඔයා ඊටි අධීරයන් 3ක් ඉවර වෙනකොට තමයි මේ සියලුම දේවල් ඔයගොල්ලෝගේ ආවරණය වන්නේ. හරිද? එහෙනම් අපි තවත් ගැළපෙල්ලකට අවධානය යොමු කරමු. සරල ගැළපෙල්ලක්. තොග හානි හා රක්ෂණ වන්දි ආවරණ ගැලපුම. සමහරලාට ව්‍යාපාරයක් අපි අනුමාතුකා ලියලා ඉඳිමුද ළමයි? තොග හානි හා රක්ෂණ වන්දි ආවරණ ගැලපුම. තොග හානි හා රක්ෂණ වන්දි ආවරණ ගැලපුම. හරි. දැන් සමහරලාට ළමයි ව්‍යාපාරයේ ගිණුම් වර්ෂය තුල මිලදී ගත්ත භාණ්ඩ හානි වෙනවා. හානි තොග තියෙනවා. මේවා හානි වෙන වෙලාවෙම accounting කරන්නේ නැහැ ගොඩක් වෙලාවට. අපිට ව්‍යාපාරයක් භාණ්ඩ විකුණන්න ගේනවා කියලා. ඒ විකුණන්න ගේන භාණ්ඩ හානි වෙන්න පුළුවන්, ඩැමේජ් වෙන්න පුළුවන්. නිෂ්පාදනාගාරයක ගේන අමුද්‍රව්‍ය තොග ඩැමේජ් වෙන්න පුළුවන්. හැබැයි මේවා ඩැමේජ් වෙච්ච වෙලාවෙම accounting කරන්නේ නැහැ ගොඩක් වෙලාවට. හරිද? ගිණුම් වර්ෂය අවසන් වුණාම තමයි මේ හානි වෙච්ච තොග හඳුනාගෙන accounting කරන්නේ. පැහැදිලිද? අන්නේ හානි වෙච්ච තොග හඳුනාගෙන accounting කරනකොට ඒ ගිණුම් තබන ක්‍රියාවලිය සිදුවන්නේ කෙසේද කියලායි දැනගන්න ඕන. හරි. මුලින්ම අපි කරන්න ඕන හානි වෙච්ච තොගේ වටිනාකම හොයා ගන්න ඕන. මේ වටිනාකම තොග හානියක් වෙලා තියෙන නිසා ගිණුම් වලින් අයින් කරන්න ඕන. එහෙනම් ඉස්සෙල්ලම කරන්නේ හානි වෙච්ච තොගය වටිනාකම හොයාගන්න දෙයක් නෑ. ඔයාලට පේපරේ ගානේ දේවි වටිනාකම කීයද කියලා. රුපියල් 50000ක වටිනාකමක් ඇති තොග හානියටපත් විය. මේවා තවම ගිණුම්ගත කර නැත. අන්නේ ගිණුම් තබන ක්‍රියාවලිය තමයි දැනගන්න ඕන. හානි තොගේ වටිනාකම ඉස්සෙල්ලම accounting කරන්න මෙන්න මෙහෙම. හානි තොග ගිණුමට හර කළා. හානි තොග කියලා ගිණුමකට හර කරන්න. ගැනුම් ගිණුමට බැර කරන්න. ගැනුම් ගිණුමට බැර කරන්න. දැන් පැහැදිලිද? එහෙනම් හානි වෙච්ච තොගයක් ඉස්සෙල්ලම ගිණුම්ගත කරන්න කොහමද? හානි තොග ගිණුම හර ගැනුම් ගිණුම බැර. සමහරව මේ හානි තොග ගිණුමට තොග හානි ගිණුමත් කියනවා. ඒත් හරි. තොග හානි ගිණුම කියලාත් කියනවා. කමක් නැහැනේ. ඔය ගෙදරදී ඔයගොල්ලෝ කියන්නේ සුරතල් නාමයට තව නම් නේද? පන්තිරි පාවිච්චි කරන නම නෙමේ. ගෙදරදී සමහරලාට කියන්නේ සුදු කියනවා, බබී කියනවා නේ. ඒ වගේ නම් තියෙන ඒ වගේ. එහෙනම් තොග හානි ගිණුම කිව්වත්, හානි තොග ගිණුම කිව්වත් හරිනේ? සුදු මගේ කිව්වත්, මගේ සුදු කිව්වත් එක්කෙනාමනේ. ඒ නිසා ප්‍රශ්නයක් නැහැනේ. එහෙනම් තොග හානි ගිණුම කිව්වත්, හානි තොග ගිණුම කිව්වත් හරි. අන්නේ ගිණුමට හර කළා ගැනුම් බැර කරන්න. හරිද? හරි. මේ ගිණුම වැටෙන්නේ වියදම් කාණ්ඩයට. හරිද? මේ ගිණුමත් වැටෙන්නේ වියදම් කාණ්ඩයට. ගැනුම් ගිණුම් මතකනේ වියදම් කාණ්ඩයට. ගිණුම් දෙකම P&L එකට මාරු වෙනවා. ගිණුම් දෙකම P&L එකට මාරු වෙනවා. ලාභ ප්‍රකාශයට මාරු වෙනවා. හරිද? හැබැයි සමහරලාට ඔයගොල්ලෝ දන්නවනේ ව්‍යාපාර තොග ඉන්ෂුරන්ස් කරලා තියෙනවා. ව්‍යාපාරය සමහර තොග වර්ග ඉන්ෂුරන්ස් කරලා තියෙනවා. මොකද අලාභයක් ව්‍යාපාරේ එකපාරට දරා ගන්න බැරි නිසා. දැන් රෙදි සාප්පුවක් ගත්තොත් රෙදි සාප්පුවේ තියෙන රෙදි පිලි තොගය ඉන්ෂුරන්ස් කරලා තියෙන්නේ. නිෂ්පාදනාගාරවල මිලදීගෙන තියෙන අමුද්‍රව්‍ය තොග හරිද ඉන්ෂුරන්ස් කරලා තියෙන්නේ. ඒතර අන්නේ වගේ ඉන්ෂුරන්ස් කරලා තියෙනවා නම් රක්ෂණයක් කරලා තියෙනවා නම් මේ හානි තොගයට ඉන්ෂුරන්ස් එකට කෝල් කරලා හරි එහෙම නැත්නම් නියෝජිතයෙකුට එන්න කියලා හරි මේකට ක්ලේම් එකක් ඉල්ලනවා. ඔයගොල්ලන්ට උගන්වනනේ රක්ෂණය කියලා පාඩමක් වෙනස් සබ්ජෙක්ට් එකක් එක්ක. එතන මේ හානිය ප්‍රතිපූර්ණය කරන්න ඉන්ෂුරන්ස් ක්ලේම් එකක් අරගන්න පුළුවන්. අපි ඉන්ෂුරන්ස් එකක් දාලා තියෙන නිසා.
අන්නේම ඉන්ෂුරන්ස් එකක් අපිට දෙනවයි කියලා තහවුරු වුණා නම් ඉන්ෂුරන්ස් එකෙන් තාම දුන්නේ නැහැ දෙනවයි කියලා තහවුරු වුණා නම් ඒ තහවුරු කළ මුදල මෙහෙම කවුන්ටිං කරන්න. ලැබිය යුතු රක්ෂණ වන්දි ගිණුම හර කරන්න. ලැබිය යුතු රක්ෂණ වන්දි ගිණුම හර කළා. හානි වෙච්ච තොග ගිණුමට බැර කරන්න. අන්න ඉන්ෂුරන්ස් එකක් කවුන්ටිං කරන හැටි. ලැබිය යුතු රක්ෂණ වන්දි ගිණුම හර කළා හානි වෙච්ච තොග ගිණුමට බැර කරගන්න. එනම් පියවරයන් දෙකයි තියෙන්නේ. 1. හානි වෙච්ච තොගේ වටිනාකම හානි තොග ගිණුම හර ගැනුම් ගිණුම බැර. එකට ඉන්ෂුරන්ස් එකක් තියෙනවා නැත්නම් මේ සටහන ඕනේ නැහැ තියෙනවා නම් මේකට ඉන්ෂුරන්ස් එකෙන් දෙනවා කියලා පොරොන්දු වෙච්ච ගාන ලැබිය යුතු රක්ෂණ වන්දි ගිණුම හර කළා හානි තොග ගිණුමට බැර කරන්න එච්චරයි කරන්න තියෙන්නේ. හරිද? මේ ගිණුම වියදමක් වෙනස PNL එකට මාරු කරන්න මේ ගිණුම වියදමක් PNL එකට මාරු කරන්න මේ ගිණුම වැටෙන්නේ වත්කම් කාණ්ඩයට ලැබෙන්න තියෙන දෙයක් ඉන්ෂුරන්ස් එකෙන් ලැබෙන්න තියෙන දෙය වත්කමක් මේ ගිණුම පහතට ගෙනියන්න. කතන්දර මාලාව හරිද? හරි. නෝට් එක ලියන්න තියෙනවා ලියමු බලන්න. හානි තොග හා රක්ෂණ වන්දි ආවරණ ගැලපුම. right. එකට වාක්‍යයක් ලියලා ඊට පස්සේ සටහන් ලියමු. ව්‍යාපාරයේ ඇති තොග ව්‍යාපාරයක ඇති තොග ව්‍යාපාරයක ඇති තොග කිසියම් හේතුවක් මත විනාශ වීම කිසියම් හේතුවක් මත විනාශ වීම මින් අදහස් වන අතර මින් අදහස් වන අතර ඒ මත ඇතිවන ගැළපීම් පහත පරිදි ගිණුම් තබන්න. ඒ මත ඇතිවන ගැළපීම් ඒ මත ඇතිවන ගැළපීම් පහත පරිදි ගිණුම් තබන්න. පහත පරිදි ගිණුම් තබන්න. එක හානි තොගේ වටිනාකම. එක හානි තොගේ වටිනාකම. හානි තොගේ වටිනාකම ඩබල් එන්ටි රතු පෑනිකෙන් ලියලා පාඩම් කරන්න හයිලයිට් කරන්න. හානි තොගේ වටිනාකම. ලියන්න ඩබල් එන්ටිය. තොග හානි ගිණුම හර ගැනුම් ගිණුම බැර. තොග හානි ගිණුම හර ගැනුම් ගිණුම බැර. දෙක තහවුරු කළ රක්ෂණ වන්දි මුදල්. තහවුරු කළ රක්ෂණ වන්දි මුදල තහවුරු කළ රක්ෂණ වන්දි මුදල ලියන්න ඩබල් එන්ටි රතු පෑනෙන් ලැබිය යුතු රක්ෂණ වන්දි ගිණුම හර
ලැබිය යුතු රක්ෂණ වන්දි ගිණුම හර තොග හානි ගිණුම බැර ලැබිය යුතු රක්ෂණ වන්දි ගිණුම හර තොග හානි ගිණුම බැර right අපි පුරුදු වෙමු අභ්‍යාස 1 2 කියලා දෙකක් තියෙනවනේ right අභ්‍යාස 1 පිරිවැය 30000ක් වටනා තොගයක් සම්පූර්ණයෙන් ගින්නකින් හානි විය. මෙම තොග රක්ෂණය කර නොමැත. ගිනුම්ගත කිරීමේ දිස්සටහන් ලියන්නේ තියෙන අපි මෙහෙම හදමු එක. පොඩි වෙනසක් කරගන්න. ගිනුම්ගත කරන්න. දිස්සටහන් ඕනේ නැහැ. ගිනුම්ගත කරන්න. කියවන්නයි. පිරිවැය රුපියල් 30000ක් වටනා තොගයක් සම්පූර්ණයෙන් ගින්නකින් හානි විය. මෙම තොග රක්ෂණය කර නැත. ගිනුම්ගත කරන්න. හරි. අඳින්න ගිනුම් දෙකක්. තොග හානි ගිනුමයි ගැනුම් ගිනුමයි තොගයක් හානි වුණාම ඕන ගිනුම් දෙක ඇහුවොත් තොග හානි ගිනුමයි ගැනුම් ගිනුමයි තොග හානි ගිනුමයි ගැනුම් ගිනුමයි තොග හානි ගිනුමයි ගැනුම් ගිනුමයි හරිද හරි. උතරණකම් හරි. හරි. මේ ගැනුම් ගිනුම දිහා බලනකොට දැන් මේ ගානේ නෑ. මේ ගැනුම් ගිනුම දිහා බලන ඕනම ගානක මේ ගිනුමේ හරපැත්තේ ශේෂයක් තියෙන්න ඕනේ. ඒක දීලා නෑ. කතරි ටිකක් දාලා තියන්න. සම්පූර්ණ ගානක් හදනකොට අනිවාර්යයෙන් මේ ගැනුම් ගිනුමේ ඇතුලේ ඉලක්කමක් තියෙන්න ඕනේ. මොකද ගැනුම් ගිනුම්ගත වෙලානේ තියෙන්නේ. ඒ නිසා ඔකේ ඉලක්කමක් තියෙන්න ඕනේ. මේ ගානේ දීලා නෑ. පැහැදිලිද? ඒ ඉලක්කම දීලා නැහැ. නමුත් දාන්න ඕනේ නැත්නම් ගාන කම්ප්ලීට් වෙන්නේ නැහැ. හරි. මේ ගිනුම් දෙක උඩින් ලියාගන්න මොන කාණ්ඩයේ ගිනුම්ද? තොග හානි ගිනුමත් ගිනුම් කරනදී වැටෙන්නේ වියදම් කාණ්ඩයට. ගැනුම් ගිනුම වැටෙන්නේත් වියදම් කාණ්ඩයට. මේ දෙකම P&L එකට මාරු වෙන ගිනුම් දෙකක්. ලාභය හොයන්න ගන්න ගිනුම් දෙකක්. තොග හානි ගිනුමත් වියදම් ගිනුමක් ගැනුම් ගිනුමත් වියදම් ගිනුමක් හරිද මේ ගිනුමේයි කතර දෙකක් දැම්මේ ඕනම ගාණක් හදනකොට දැන් මේ ගානේ දීලා නැහැ ගානක කොටසයි දීලා තියෙන්නේ ඕනම ගාණක් හදනකොට දරුවනේ මෙතන මේ ගිනුමේ බැලන්ස් එකක් තියෙනවා ගැනුම් ගිනුම වියදම් ගිනුමක් නිසා හරපැත්තේ ශේෂයක් තියෙන්නම ඕන පැහැදිලි හරි දැන් රුපියල් 30000ක තොගයක් හානි වුණා කියනව නේද ඉන්ෂුරන්ස් නැහැ කියනව නේද? ආයෙනම් 30000 ගිනුම් තියමු. ලියමු එනං. තොග හානි ගිනුමේ හරපැත්තේ ලියලා ගැනුම් ගිනුමේ බැරපැත්තේ ලියලා විරුද්ධ ගිනුමේ නම ලියන්න. තොග හානි ගිනුමේ හරපැත්තේ ලිව්වා ගැනුම් ගිනුමේ බැරපැත්තේ ලිව්වා විරුද්ධ ගිනුමේ නම ගැනුම්. විරුද්ධ ගිනුමේ නම තොග හානි. එච්චරයි. ඉන්ෂුරන්ස් කරලා නැහැනේ. එහෙනම් උතනින් වැඩේ ඉවරයි. ඉන්ෂුරන්ස් කරලා නැති නිසා මෙතනින් වැඩේ ඉවරයි. පැහැදිලිද? හරි. දැන් මොකද කරන්නේ? මේ ගිණුම බැලන්ස් කළා වියදමක් නිසා P&L එකට මාරු කළා. එහෙනම් මාරු කරමු. 30000යි P&L එකට අලුතෙන්ම ජොයින් වෙන ළමයි ඉන්නවනේ ලාභ ගිණුමට P&L P හරස් ඉරක් ගහලා L එකට 30000 දානවා.
ඒ ගිණුම අනිවාර්යෙන් මේ ගිණුමේ එන වෙනස ලාභ ගිණුමට යන්නම ඕන. මේ ගිණුම බැලන්ස් කරමු. කතර තියෙන ගිණුමක් බැලන්ස් කරන්න හරි ලේසියි. කතර වලින්ම තමයි බැලන්ස් කරන්නේ එතකොට. හරිද? කතර තියෙනවා ඉලක්කම් තියෙනවා නම් කතර වලින්ම බැලන්ස් කරන්න. මේ ගිණුමේ අනිවාර්යෙන්ම හර පැත්ත වැඩි වෙන්න ඕන. කවදාකවත් ගැනුම් ගිණුමේ බැර පැත්ත වැඩි වෙන්න බෑ. වියදම් ගිණුමක්නේ. එහෙනම් මෙතනට කතර දාලා මේක P&L එකට මාරු වෙනවා එන වෙනස. මේ ගිණුම මට කම්ප්ලීට් කරන්න බෑ මොකද ගැනුම් ගිණුමේ බැලන්ස් එක දීලා නැති නිසා. දැන් තේරුණාද ළමයි? ගැනුම් ගිණුමේ බැලන්ස් එක දීලා තිබ්බනම් බැලන්ස් මෙතන 50000 තිබ්බනම් ටක් ගාලා බැලන්ස් කරලා 20000ක් P&L එකට ගියද හැකි. නමුත් මෙතන දීලා නැති නිසා මට බැලන්ස් එක කියන්න බෑ. අභ්‍යාස එක තේරුණාද? right. දෙකේ මං කියන තැන වෙනස් කරගන්න. පිරිවැය 1,20,000ක තොගයක් හානි වූ අතර ඒ සඳහා රක්ෂණ වන්දි ලෙස 80000ක ආවරණයක් ලබා දෙන බවට රක්ෂණ දෙපාර්තමේන්තුව තහවුරු කර ඇත. ගැලපුම් ගිණුම්ගත කරන්න 38 කියන වචනේ කපලා දාන්න. ගැලපුම් ගිණුම්ගත කරන්න. ඒකට තව කොටසක් ලියන්න. ගැනුම් ගිණුමේ ශේෂය රුපියල් ලක්ෂ 6කි. නැත්නම් ඔකඩක් හතරෙන් දාන්න වෙන්නේ. ගැනුම් ගිණුමේ ශේෂය රුපියල් ලක්ෂ 6කි. ගැනුම් ගිණුමේ ශේෂය රුපියල් ලක්ෂ 6කි කියලා වාක්‍ය කැල්ලක් දාගන්න. මං ආයි ගාන කියවනවා. ඔයගොල්ලෝ කියවන්න. පිරිවැය රුපියල් 1,20,000ක තොගයක් හානි වූ අතර ඒ සඳහා රක්ෂණ වන්දි ලෙස 80000ක ආවරණයක් ලබා දෙන බවට රක්ෂණ දෙපාර්තමේන්තුව තහවුරු කර ඇත. ගැලපුම් ගිණුම්ගත කරන්න. ගැනුම් ගිණුමේ ශේෂය රුපියල් ලක්ෂ 6කි. හරි. දැන් රක්ෂණයකුත් තියෙනව නේද? ලැබෙන්න තියෙන රක්ෂණයකුත් තියෙනව නේද? එහෙනම් ගිණුම් 3ක් අඳින්න. ගිණුම් 3ක් අඳින්න. වීඩියෝ නිසා සමහරවිට මගේ වේගය ටිකක් වැඩි වෙන්න පුළුවන්. මොකද මට ළමයි පේන්න ඉන්නවා නම් ඔයාලා වැඩ කරන වේගෙන් තමයි මමත් වැඩ කරන්නේ. ළමයි පේන්නේ නැති නිසා සමහරවිට මම තනියම හදන නිසා ටිකක් වේගය වැඩි වෙන්න පුළුවන්. නමුත් ඉතින් ওই වේගයකටවත් පුරුදු වෙන්න එපා. විභාගයට ඊට වඩා ඩබල් වෙන්න ඕන වේගය. නැත්තම් පේපරින් කොටසක් ගෙදර ඇවිල්ලා තවත් සතියක් විතර ඇයි හදන්න. හරි. මොනවද ගිණුම් තුනේ නම් ලියන්න? තොග හානි ගිණුම, මේක වියදම් කාණ්ඩයේ ගිණුමක්. රතු පෑනෙල් ලියන්න. තොග හානි ගිණුම වියදම් කාණ්ඩයේ ගිණුමක්. ඔයගොල්ලෝ රතු පෑනෙල් ලියන්න මම කළු පෑනෙන්ම ලිව්වා. දැන් ගෙදරට වෙලා නිකන් ඉඳලා නේ ඉගෙන ගන්න කම්මැලිත් ඇති දැන්. එහෙම හරියන්නේ නැහැ නේ. මේක හැමදාම තියෙන්නේ නැහැ නේද? යම් කිසි දවසක ඉවර වෙච්ච ගමන් උගන්නන්න ගනී ඇති වෙන්න. ඇයි? ඇරියස් එකකුත් තියෙනවන්නේ. මාස ගාණක් පහු වෙලා නින්නේ. ඇඩ්වාන්ස් ලෙවල්ස් වල ඉස්කෝලේ මිස්ලා නේද? එක්ස්ප්‍රස් වේ පාර. ඩබල් එක්ස්ප්‍රස් වේ. ඔයගොල්ලෝ එක්සෑම් එකක් කල් යන එකක් නැහැ නේද? ඒ ලෙවල් විභාගයක්. මේසරේ කණ්ඩායම ඒ ලෙවල් විභාගය කල් ගියාට ඔයාලා විභාග කල් යන්නේ නැහැ නේ. නිසා මගේ ඇරිච්ච මාස ටික එක්ස්ප්‍රස් එකේ කරાવી. මාසයක් දෙකක් මගේ ඇරේනේ. right. එකක් තොග හානි ගිණුමක්, අනිත් එක ගැනුම් ගිණුමක්. ගැනුම් ගිණුම purchase account එකක්. මේකත් වියදම් කාණ්ඩයේ ගිණුමක්. වියදම් කාණ්ඩයේ ගිණුමක්. ඊළඟ තව ගිණුමක්. ලැබිය යුතු රක්ෂණ වන්දි ගිණුමක්. ලැබිය යුතු රක්ෂණ වන්දි ගිණුම.
ඒක අලුත් ගිණුමක් වෙන්න පුළුවන්. ඕ ලෙවල් එකෙන් ආපු ළමයින්ට අලුත් ළමයින්ට නම් ඔක්කොම අලුත් ගිණුම්. ලැබිය යුතු රක්ෂණ වන්දි ගිණුමක්. ඒක වැටෙන්නේ වත්කම් කාණ්ඩයට. ඒක හොඳට මතක තියාගන්න. ලැබෙන්න තියෙන දෙයකට ගිණුමක් ඇන්දොත් ඒක වත්කමක්. ගෙවන්න තියෙන ගිණුමක් ඇන්දොත් ඒක වගකීමක්. ඒක වත්කම් කාණ්ඩයේ ගිණුමක්. හරිද කතාව? හරි. මේ ගානේ ගැනුම් ගිණි විශේෂය මම දුන්නානේ. අමතර වාක්‍යයක් ලිව්ව නේද? අන්නේ ගැනුම් ගිණි විශේෂය හර පැත්තෙන් ඉදිරියට ගේන්න ඉස්සෙල්ලම ෂේ ඊගේ නැත්නම් ඊගේ ෂේ ඊගේ කීයද? ලක්ෂ 6යි කියලා මම දුන්න අමතර වාක්‍යයක්. ගැනුම් ගිණි විශේෂය ලක්ෂ 6යි. හරි. දැන් ව්‍යාපාරයේ තියෙන තොගයක් විනාශ වෙනවා. කීයක තොගයක්ද විනාශ වෙන්නේ? ආපහු වාක්‍ය කියවන්න. රුපියල් 1,20,000ක තොගයක් තමයි විනාශ වෙන්නේ. අන්න 1,20,000 ගිණුම් තියමු. විනාශ වෙච්ච තොගය කොහමද ගිණුම් තියන්නේ? හානි තොග ගිණුමේ හර පැත්තේ ගැනුම් ගිණුමේ බැර පැත්තේ ලියලා විරුද්ධ ගිණුමේ නම ලියන්න. ඔන්න විනාශ වෙච්ච තොග 1,20,000 ගිණුම් තියෙන විදිය. හානි තොග ගිණුමේ හර පැත්තේ ගැනුම් ගිණුමේ බැර පැත්තේ විරුද්ධ ගිණුමේ නම. මේ ගිණුමේ ලියන්නේ ගැනුම් කියලා. මේ ගිණුමේ ලියන්නේ තොග හානි ගිණුම. මේ ගැළපිල්ල AT papers වල ඇවිල්ලා තියෙනවා අඩුයි. නමුත් ඇඩ්වාන්ස් ලෙවල් පේපරේ නම් හැමදාම එනවා. ළමයින්ට මතක නැති වෙනවා. ඒකයි වැඩේ. තොග හානි ගිණුම හර ගැනුම් ගිණුම බැර. දැන් ඉන්ෂුරන්ස් එකට කතා කරාම ඉන්ෂුරන්ස් එකකින් කියනවා කීයක් දෙනවද? 80000ක් නම් දෙන්නම්. ඔයගොල්ලෝ රක්ෂණ නීති මූලධර්ම ඉගෙන ගන්නකොට කියයි ලාභ ලබන්න බැරි දෙයක් තමයි රක්ෂණයේ සල්ලි දාලා ඉන්ෂුරන්ස් කරාට ලාභ ලබන්න බෑ. හැම තිස්සෙම ඇති වෙන්නේ අලාභයක්. හරිද? ගොඩක් වෙලාවට ඇති වෙන්නේ අලාභයක්. ඒතර 80000ක ආවරණයක් දෙනවලු. එහෙනම් 80000ක ආවරණයේ ගිණුම් තියන්නේ මෙහෙමයි. ලැබිය යුතු රක්ෂණ වන්දි ගිණුමේ හර පැත්තේ ලියන්න. ගිණුම් මාරු කරගන්න නැතුව හරියට ගන්න, පැති මාරු කරන්න නැතුව. ලැබිය යුතු රක්ෂණ වන්දි ගිණුමේ හර පැත්තේ ලියලා යන්න තොග හානි ගිණුමේ බැර පැත්තේ ලියන්න. පාඩම් කරන්නයි ඕන. ලැබිය යුතු රක්ෂණ වන්දි ගිණුමේ හර පැත්තේ ලියලා හානි තොග ගිණුමේ බැර පැත්තේ ලියලා විරුද්ධ ගිණුමේ නම ලියන්න. මේකේ ලියන්න දිග වැඩිනේ ලෑ යුතු රක්ෂණ ලැබිය යුතු රක්ෂණ. මේකේ ලියන්න තොග හානි. අන්න ඉන්ෂුරන්ස් එක දාන හැටි. හරිද? දැන් ටිකක් පටලැවෙන්න නිසා මම මෙහෙම කරන්නම්. මුලින්ම තැබුවේ මේ 1,20,000ට මේ 1,20,000ට නේද මුලින්ම සටහන තැබුවේ. ඒ නිසා ඔයගොල්ලොත් රතු බෑන අරගෙන මුලින්ම තැබුවේ මේකට අංක 1 මේකට අංක 1 දෙකටම 1 1 කියලා දාන්න. මේකනේ මුලින්ම අපි තැබුවේ. මෙතනට හර කළා මෙතනට බැර කළා. නැත්නම් ඔයා පටලවා ගන්න තනියම හදනකොට. මෙතනට හර කළා මෙතනට බැර කළා. දෙවනුවට අපි තැබුවේ 80000 නේද? එහෙනම් ඒකට අංක 2 2 කියලා දාමු. මෙතනට හර කළා මෙතනට බැර කළා. අංක 2 2 සටහන. හරිනේ? අන්න දැන් පාඩම් කරන්න ලේසි. ඉස්කෝලේ ගණන් හදනකොට හදිසියවත් ඔය ගිණුම් වල ඩබල් එන්ඩි පාස් කරපු විදියත් මතක නැති වෙනවා කියලා හිතනවා නම් ලේසිම වැඩේ තමයි හර සටහනයි බැර සටහනටයි තියෙන අනුපිළිවෙලට අංක දාන්න. 1 2 නෙමෙයි 1 1. ඒතකොට ගෙදරදී බලන්න පුළුවන් මේක 1 මේක 1. අංක 2 2 මේක 2 මේක 2. ඒතකොට තබපු ඩබල් එන්ඩි ටක් ගාලා ඉගෙන ගතයි. හරිද? හානි තොග ගිණුම හර ගැනුම් ගිණුම බැර. ලැබිය යුතු රක්ෂණ වන්දි ගිණුම හර හානි තොග ගිණුම බැර. මම නම් පාඩම් කරන කාලේ ඉගෙන ගන්න කාලේ ඔහොම වැඩක් කළා. ඒතකොට මට ලේසියෙන් ටට්ටක් ගාලා ගෙදර ගිහිල්ලා සර්ලා හදන ගණන් ආයි හදන්න පුළුවන් වුණා. නැත්තම් සර්ලා ඔහේ ලියාගෙන ගියන් පස්සේ මොකද උනේ? අපිට පටන් ගත්තේ කොතනින්ද ඉවරුනේ කොතනින්ද කියලා හිතා ගන්න බැරි වුණා. මොකද මේවා හර බැර කරන්නේ සර්ගේ පුරුද්දෙන් අපිට පුරුද්දක් නැහැ එහෙම. එතකොට මේව අංක දාගත්තාම ලේසි. මම ඒ ඉස්කෝලේ යන කාලේ ඉගෙන ගන්න කාලේ කරපු එකම වැඩේ තමයි right සර්ලා හර බැර කරනකොට මම අංක දාගෙන තමයි හර බැර කරන්නේ. right එච්චරයි. දැන් ගිණුම් බැලන්ස් කරමු.
දැන් ගිනුම් තුන බැලන්ස් කරමු. මේක වියදම් ගිනුමක් නිසා බැලන්ස් එක P&L එකට මේක වියදම් ගිනුමක් නිසා බැලන්ස් එක 1,20,000යි 1,20,000යි P&L එකට යනවා 40,000ක්. මොකද්ද මේ 40,000යි තේරුම? 1,20,000ක තොගයක් හානි වෙලා 80,000ක ඉන්ෂුරන්ස් එකක් ලැබුණා නම් ලැබෙන්නේ නැති ටික නේද 40,000 අපිට පාඩුවක්. තොග හානි අලාභය කියන්නේ ඕක. ඕකට කියන්නේ මොකද්ද? තොග හානි අලාභය. 1,20,000ක තොගයක් හානි වෙලා ඉන්ෂුරන්ස් එකෙන් 80,000ක් කවර් කරනවා නම් මේක තමයි තොග හානි අලාභ. තොග හානි අලාභය. මම ලියන පොත්වල ඕන දෙයක් ලියන්න ඉඩ දීලා තියෙනවා. ඉගෙන ගන්න පොත කැත වෙන තරමට තමයි හොඳ. නේද? පන්ති ගණන් හදන පොත ලස්සන වෙන තරමට විභාග ෆේල්. පන්ති ගණන් හදන පොත කැත වෙන තරමට තමයි විභාග පාස් වෙන්නේ. 40,000ට කියන නම තොග හානි අලාභය. ඉන්ෂුරන්ස් එකක් තිබුණ නැත්නම් 1,20,000ම ලාභ ගිණුමට යනව නේද? ඒතර තොග හානි අලාභය 1,20,000ම වෙනවා. ඉන්ෂුරන්ස් එකක් තියෙන නිසා තමයි 80,000ක් රිකවර් වෙන්නේ. එතකොට එනම් අපිට අලාභ වෙන්නේ කීයද? 40,000යි. හරි. ගැනුම් ගිණුම බැලන්ස් කළා P&L එකට මාරු කළා. මේවා යන්නේ කොහෙද කියන එක ඊළඟ දවසක පාඩමක අපිට හම්බෙනවා. ලක්ෂ 6යි P&L එකට මාරු වෙනවා 4,80,000. කැල්ලකින් ටක් ගාලා ගිණුම බැලන්ස් කරනකොටම අනිත් අතින් කැල්ලකේ ටයිප් කරන්න පුරුදු වෙන්න ඕන. එහෙම තමයි පන්තිවල ළමයි ටයිප් කරනවා මම දැකලා තියෙනවා. එක අතකින් ගානේ බැලන්ස් කරනකොටම අනිත් අතින් කැල්ලකේ ටයිප් කරලා බැලන්ස් එක ගන්නවා. ඒක P&L එකට. මේක වත්කමක් නම් ශේෂ පහතර ගිනලා ඉදිරියට ගේන්න. ගිණුම වත්කමක් නම් 80,000යි ශේපාගේ ශේඊගේ ඔන්න ගෙදදී නැවතෝ ගණන් දෙක හදන්න ඕන. මොකද ওই ගාන දෙක හැදුවෙන් පස්සේ ඊළඟ පාඩමක් එනවා තනි පුජ්‍යල ව්‍යාපාර මූල්‍ය ප්‍රකාශන. එතෙන්දී ওই ගැළපිලිසට අහන්න ආයි උමනා වෙනවා. right. හරිද? අර බොල් ණය අඩ බාණ්ඩ ණය වගේ දිග ගැළපිල්ලක් නෙමේ. තොක හානි රක්ෂණ වන්දි ආවරණ ගැළපුම. හරි. තව ගානක් ලියා ගන්න ගෙදදී හදන්න. මේ ගානක් ලියා ගන්න. සමන්තා සමාගමේ 2019 3:31 දිනට 2019 3:31 දිනට ගැනුම් ගිණිමේ ශේෂය රුපියල් ලක්ෂ 8ක් විය. මෙම තොගෙන් රුපියල් ලක්ෂයක තොග වර්ෂය තුල හානි වූ අතර රක්ෂණ සමාගමෙන්
75ක ආවරණයක් 75ක ආවරණයක් ලබා දෙන බවට තහවුරු කර ඇත. ඉහත ගැළපිලි ගිණුම් වල සටහන් කරන්න. ඉහත ගැළපිලි ගිණුම් වල සටහන් කරන්න. ගිණුම් වල සටහන් කළා නිකන් ඉන්නේ නැහැ. ගිණුම් බැලන්ස් කරනවා. හරි. ඒ ගෙදර වැඩෙත් කරන්න. right. ඔන්න දැන් ගැළපිලි වර්ග කීයක් ඉවරද? 6ක් ඉවරයි. ගැළපිලි අංක 6ක් ඉවරයි. ගැළපිලි අංක 6 නම් 6 යවුවතින් නේද? ඒ නම් 6 අහලා නම් 6 පුළුවන් නම් විභාගයේ පාස් කියන්න පුළුවන් ද ගැළපිලි 6 පිළිවෙලට මං කරපු එක උපචිත වියදම් ගැළපීම. 2 ඉදිරියට ගෙවූ වියදම් ගැළපීම. දිග පාඩමක් මේ කරන්නේ. 3 ලැබිය යුතු ආදායම් ගැළපීම. 4 කලින් ලද ආදායම් ගැළපීම. 5 බොල් ණය සහ අඩමාන ණය වෙන් කිරීම ගැළපීම. 7 තොග හානි හා රක්ෂණ වන්දි ආවරණ ගැළපීම. මොන දැන්ට ඉගෙනගෙන තියෙන ගැළපිලි වර්ග 6. මේවා ඩබල් එන්ටි අහපු ගමන් ටක් ගාලා කියන්න පුළුවන් එන්න ඕන. හැම ගැළපිල්ලකම ඩබල් එන්ටියක් තියෙනවා. අහපු ගමන් ටක් ගාලා කියන්න පුළුවන් එන. එතකොට තමයි ගැළපිලි පුළුවන් වෙන්නේ. නැත්තම් බෑ ගැළපිලි මුළු ජීවිත කාලෙටම ගැළපිලි බැරි වෙනවා. accounts එපා වෙන්න ප්‍රධාන හේතුවක් තමයි ගැළපිලි බෑ. right? accounting subject එක right එපා වෙන ප්‍රධානතම හේතුවක් තමයි ගැළපිලි බෑ. සර් ගැළපිල්ල කරනකොට මට බෑ. ඇයි මට බැරි? මේ ගැළපිලි ගිණුම් ගත කරන දිස්සටහන මතක නැහැ. හරිද? එතකොට අනිවාර්යෙන් ගැළපිලි බැරි වෙනවා. මේවා හැම එකකම ඩබල් එන්ටියක් තියෙනවා. මට නම් ඩබල් එන්ටි 6ට අග්ගාල කියයත. උපජිත වියදම් මතකද? අදාළ වියදම් ගිණුම හර උපජිත වියදම් ගිණුම බෑර. ඉදිරියට ගෙවූ වියදම් මතකද? ඉදිරියට ගෙවූ වියදම් ගිණුම හර අදාළ වියදම් ගිණුම බෑර. ලැබිය යුතු ආදායම් මතකද? ලැබිය යුතු ආදායම් ගිණුම හර අදාළ ආදායම් ගිණුම බෑර. කලින් ලද ආදායම් අදාළ ආදායම් ගිණුම හර කලින් ලද ආදායම් ගිණුම බෑර. බොල් ණය ගිණුම හර ණයගෙති පාලන ගිණුම බෑර. අඩමාන ණය වෙන් කිරීම අඩමාන ණය ගිණුම හර අඩමාන ණය වෙන් කිරීම ගිණුම බෑර. තොග හානි තොග ගිණුම හර ගැනුම් ගිණුම බෑර. රක්ෂණ වන්දි ලැබිය යුතු රක්ෂණ වන්දි ගිණුම හර හානි තොග ගිණුම බෑර. හරිද? එහෙනම් මම නෙමෙයි විභාගයට යන්නේ ඕගොල්ලෝ පාඩම් කරන එක ඕගොල්ලෝ. මම ගොඩක් ඉගෙනගෙන මෙතනට ඇවිල්ලා උගන්වන්නේ. නේද? ඒ නිසා මම ගොඩාක් ඉගෙනගෙන ඇවිල්ලා උගන්වන්නේ. ඒක නිසා මම පාඩම් කරලා තියෙන්නේ. හරිද? මට accounting වල මොන දේ එකපාරක් කියුවත් මට තේරෙනවා. මොකද මම ඉගෙන ගත්ත නිසා. ඔයගොල්ලෝ එහෙම නෙමෙයි ඉගෙන ගන්න ළමයි. ඒ නිසා ඔයා එකපාරක් කිව්වට තේරෙන්නේ නැහැ. දෙපාරක් කිව්වට තේරෙන්නේ නැහැ. තුන් හතර පාරක් කිව්වොත් තමයි ඔක තේරෙන්නේ. හරිද? ඒ කියවනට වඩා මං කියන දේ හොඳට තේරුම් ගත්තොත් තමයි accounting පුළුවන් වෙන්නේ. නැත්තම් වෙන්නේ මොකක්ද දන්නවද? කටපාඩම් කර කුරුල්ල වගේ වෙනවා. හරිද? නිසා කියන දේ හොඳට තේරුම් ගන්නයි ඕන. පාඩමේ හොඳම කොටස තමයි සාවධානම අහුම්කන් දීම. හරිද?
මට මේ පාඩම දැන් මට තේරුණාට මම ගෙදර ගිහිල්ලා තනියෙන් බලලා කරන්න පුළුවන් කියලා හිතන වෙලාවේදී ඔයාට වර්ධින සම්භාවිතාවය වැඩි. ඔයා එතකොට කරන්නේ කටපාඩම් කරන එක කරන්නේ. මෙහෙම වුණොත් මෙහෙම වෙනවා, මෙහෙම වුණොත් මෙහෙම වෙනවා කියන. ඒක සාර්ථක නෑ. හරිද? විභාගයේ ළමයි ගොඩ දෙනෙක් ඔය එක්සෑම් ෆේල් වෙන්නේ ওই නිසා. හරිද? හරි. ඊළඟ ගිණුම් කරන්නේ හම්බෙන සංකීර්ණම ගැළපිල්ල. නමුත් 81 එකේදී සරලයි. ගිණුම් කරන්නේ හම්බෙන සංකීර්ණම ගැළපිල්ල 81 එකේදී සරලයි. 2 එකට යනකොට අමාරුයි, 3 එකට යනකොට හුඟක් අමාරුයි. ඇඩ්වාන්ස් ලෙවල් එකට 80 1 2 3 ඔක්කොම නොලෙජ් එක එකට එකතු කරලා එකට දෙන්නේ. මොකද ඇඩ්වාන්ස් ලෙවල් කියන්නේ මෙයින් එහාට නැහැනේ. 80 කියන්නේ 81 ගියාට පස්සේ 2 යනවා, 2 ගියාට පස්සේ 3 යනවා. ඒකනේ මම කියන්නේ හැමතිස්සෙම. ඔයා ඇඩ්වාන්ස් ලෙවල් වලට ඉස්සෙල්ලා 80 1 2 3 කම්ප්ලීට් කළොත් ඇඩ්වාන්ස් ලෙවල් එකවුන්ටින් පේපරේ ඕගොල්ලෝ හිතා ගන්නත් බැරි වේගෙන් හිතා ගන්නත් බැරි ලකුණු ප්‍රමාණයක් කරහා ගිහිල්ලා අනිවාර්යෙන් තියෙන හොඳම ලකුණු වලට යනවා. ළමයි ගොඩ දෙනෙක් ෆේල් වෙන සබ්ජෙක්ට් එකේ එකවුන්ටින්. හැබැයි 80 1 2 3 එකේ 2 3 එකේ දෙන දැනීම ඔයාට කාවක්වත් අභිබවා යන්න බැරි වෙනවා. ඒ තරම් හොඳ නොලෙජ් එකක් එනවා මේ එකවුන්ටින් වලට. මොකද එකවුන්ටන්ට් කෙනෙක් නේ බී කරන්නේ 80 එකවුන්ටන්ට් කෙනෙක් නේ. හරි. මොකද ඊළඟ ගැළපිල්ල දීපල පිරියත උපකරණ ෂය ගැළපීම. තියන්න මාතෘකාව දීපල පිරියත උපකරණ ඉංග්‍රීසි කෙටි නම property plant and equipment කියන නිසා PPE ඒ නම ලියන්න ඕන හැමෝම PPE දීපල පිරියත උපකරණ කෙටි කරලා ලියන නම. ෂය ගැළපුම දීපල පිරියත උපකරණ ෂය ගැළපුම PPE property plant and equipment ෂය ගැළපුමට නම් කැල් එක අනිවාර්යෙන් ඕන. Taman කැල් එකක් ගත්තනේ. පන්ති ළමයි දෙන්නයි නැත්තම් තුන්නයි මට හම්බෙලා තියෙන කැල් එකක් නැතුව පිරි ළමයි දෙන්නේ දුකද තමයි හම්බුනේ. අනිත් හැමෝ ළඟම කැල් තිබ්බා. ඇඩ්වාන්ස් ලෙවල් වලට ඕගොල්ලන්ටත් මේසරේ ඉඳලා කැල් එක ගෙනියත ඇකවුන්ටින් සබ්ජෙක්ට් එකට. ඒ නිසා ඒකට පුරුදු වෙන්න වෙනවා. ඕක ගෙනිච්ච ගමන් පාවිච්චි කරන්න බෑ, පාවිච්චි කරන්නම ඕන. ඒ එක්ස්පීරියන්ස් එක හොඳට හදන්න පුළුවන් එක්සෑම් එක තමයි AT විභාගය. හරිද? සබ්ජෙක්ට් 3කටද 4කටද කැල්ලක් ගෙනියන්න පුළුවන්. ඉකෝන් වලට ගෙනියන්න බෑ. අනිත් සබ්ජෙක්ට් වලට ගෙනියන්න බෑ. accounting සබ්ජෙක්ට් එකට අවසර දීලා දිනවා. මකට මතක නෑ අනිත් සබ්ජෙක්ට් නම් මොනවද කියලා. නිසා ඔය පාවිච්චි කරන කැල් එකක් තමයි විභාගයට ගෙනියන්න පුළුවන්. හරිද? ඒක නිසා කැල් එක පරිස්සම් කරගන්න. තව අවුරුදු දෙකකට පස්සේ ඇඩ්වාන්ස් වලටත් ගෙනියන්න වෙනවා. පන්ති වලට කොහොමද ගෙනියන්න එපේ. හරි. දැන් අර සර්ලත් සුළු කරනකොට දැන් අපි වගේම තමයි කැල් එක පාවිච්චි කරලා සුළු කරනකොට හරිද? වෙන්දනම් සර්ල සුළු කරනකන් ඉවසනවනේ. දැන් කැල් එක තියෙන නිසා ටක් ගාලා සුළු කරලා ගන්න පුළුවන් නිසා ගොඩක් වෙලා සුළු කිරීම වලට ගන්න එකක් නැහැ. හරිද? හරි. ඉස්සෙල්ලාම අපි මේ වචනවල තේරුම් පුරුදු වෙමු. දීපල පිරියත් උපකරණ PPE කියන්නේ මොනවද? property plant and equipment කියන්නේ මොනවද? sorry. ෂය කියන්නේ මොකක්ද? depreciation කියන්නේ මොකක්ද? මේ වචන දෙකට පුරුදු වෙමු. දීපල පිරියත් උපකරණ කියන්නේ මොකක්ද? ඕනම ව්‍යාපාරයක දීපල පිරියත් උපකරණ තියෙනවා. මොනවද දීපල පිරියත් උපකරණ කියන්නේ? හරිද? ව්‍යාපාරයේ ලබාගෙන තියෙන ස්ථාවර වත්කම් ටික කෙටියෙන් කිව්වොත් ස්ථාවර වත්කම්. ව්‍යාපාරයේ ලබාගෙන තියෙන ස්ථාවර වත්කම්. කොහොමද ස්ථාවර වත්කමක් හඳුනාගන්නේ? මෙන්න මේ ලක්ෂණ ටික තියෙනම් ස්ථාවර වත්කම්. හරිද? ඒවා නැවත විකිණීමේ අරමුණකින් තොරයි. නැවත විකිණීමේ අරමුණකින් තොරයි. පස්සේ විකුණන එක වෙනම කතාවක්. අර භාණ්ඩ වගේ ගන්නේ විකුණන්න නෙමෙයි. ගන්නකොට අරමුණ විකිණීමේ අරමුණකින් තොරයි. හරිද? 2. එක් වසරකට වඩා වැඩි කාලයක් පාවිච්චි කරත හැකි. එක් වසරකට වඩා වැඩි කාලයක් පාවිච්චි කරන අරමුණක් තියෙන්න ඕන. මේක එක අවුරුද්දක් පාවිච්චි කරලා අයින් කරනවා එහෙම කතා බෑ. එක අවුරුද්දකට වඩා වැඩි කාලයක් පාවිච්චි කරන අරමුණක් තියෙන්න ඕන. හරිද? ඒව ලබා ගන්නේ මෙන්න මේ කාර්යයන්ගෙන් එකක් හෝ කීපයක් ඉටු කර ගන්න. භාණ්ඩ නිෂ්පාදනය කරන්න. නිෂ්පාදනාගාර වලට එක්ක ගන්න. නිෂ්පාදන ක්‍රියාවලිය පවත්වාගෙන යන්න. එක්කෝ පරිපාලන කටයුතු පවත්වාගෙන යන්න.
එක්කෝ භාණ්ඩ බෙදා හැරීමේ කටයුතු පවත්වාගෙන යන්න. එක්කෝ වෙනත් අයෙකුට කුලියට දෙන්න. වෙනත් අයෙකුට කුලියට දෙන්න. ඔය අරමුණු හතරම හෝ අතරෙන් එකක් හරි ඉටු වෙන්න ඕන. නිෂ්පාදන කටයුතු පවත්වාගෙන යන්න. උදාහරණයක් වශයෙන් යන්ත්‍රයක් ගන්න නිෂ්පාදන කටයුතු පවත්වාගෙන යන්න. පරිපාලන කටයුතු පවත්වාගෙන යන්න. උදාහරණයක් වශයෙන් ගොඩනැගිල්ලක් මිලදී ගන්න ව්‍යාපාරයක් මොකටද ගන්නෙ? පරිපාලන කටයුතු පවත්වාගෙන යන්න. කම්පියුටරයක් මිලදී ගන්න පරිපාලන කටයුතු පවත්වාගෙන යන්න. ෆොටෝකොපි මැෂින් එකක් මිලදී ගන්න පරිපාලන කටයුතු පවත්වාගෙන යන්න. එක්ක භාණ්ඩ බෙදා හැරීමේ කටයුතු පවත්වාගෙන යන්න. උදාහරණයක් වශයෙන් අපි හිතමු කන්ටේනරයක් ගන්නවා. වාහනයක් ගන්නවා. භාණ්ඩ බෙදා හැරීමේ කටයුතු පවත්වාගෙන යන්න. එහෙම නැත්නම් ඒ අරමුණු එකක්වත් නැහැ. ගන්නේ වෙනත් අයෙකුට කුලියට දෙන්න. වාහන හයරින් කරන සමාගමක් ගැන හිතන්න. හරිද? වාහන හයර් කරන සමාගමක්, ගුවන් යානා සමාගමක් ගැන හිතන්න. ඒගොල්ලෝ ගුවන් යානා මිලදී ගන්න මොකටද? වෙනත් කට්ටියට කුලියට දීලා හම්බ කරන්න. අන්න ඒ වගේ වෙනත් අයෙකුට කුලියට දෙනවා නම් තව ලක්ෂණයක් තියෙනවා. මේවා දීපල පිරියත උපකරණ වෙන්න නම් මේවා ස්පෘශ්‍ය වෙන්න ඕන. ස්පෘශ්‍ය වෙන්න ඕන. ස්පෘශ්‍ය කියන්නේ පීවැසට පේන අල්ලලා බලන්න පුළුවන් වටකමක් වෙන්න ඕන. ඔන්න ඕවා තමයි දීපල පිරියත උපකරණ කියන්නේ. පුළුවන් ද දීපල පිරියත උපකරණ නිර්වචනය කියන්නේ? මේ ලක්ෂණ හතරම දාලා කියන්නේ. මොකද්ද? නැවත විකිණීමේ අරමුණකින් තොරව එක් වසරකට වඩා වැඩි කාලයක් පාවිච්චි කරන නිෂ්පාදන හෝ පරිපාලන හෝ බෙදා හැරීම් කටයුතු හෝ වෙනත් අයට කුලියට දීමේ අරමුණින් ලබාගෙන තියෙන ස්පෘශ්‍ය වත්කම් වලට කියනවා මොකද්ද? දීපල පිරියත උපකරණ. ඒක පැහැදිලිද? හරි. ලියාගෙනත් යමු නැත්නම් එක දිගට පාඩම් කරනකොට ආට මග ඇරෙන්න පුළුවන්. දීපල පිරියත උපකරණ ෂේ ගැලපොම් පිටු අංක 29ට ආවද? දීපල පිරියත උපකරණ යනු කුමක්ද? What is PE? හලියන්නේ නා? නැවත විකිණීමේ අරමුණකින් තොරව මිලදී ගන්නා ලද නැවත විකිණීමේ අරමුණකින් තොරව මිලදී ගන්නා ලද එක් ගිණුම් වසරකට වඩා වැඩි කාලයක් පාවිච්චි කරන එක් ගිණුම් වසරකට වඩා වැඩි කාලයක් භාවිතා කළ හැකි එක් ගිණුම් වසරකට වඩා වැඩි කාලයක් භාවිතා කළ හැකි එක් ගිණුම් වසරකට වඩා වැඩි කාලයක් භාවිතා කළ හැකි එක් ගිණුම් වසරකට වඩා වැඩි කාලයක් භාවිතා කළ හැකි භාණ්ඩ නිෂ්පාදනයට හෝ භාණ්ඩ නිෂ්පාදනයට හෝ පරිපාලන කටයුතු වෙනුවෙන් හෝ පරිපාලන කටයුතු වෙනුවෙන් හෝ බෙදා හැරීම් කටයුතු වෙනුවෙන් හෝ බෙදා හැරීම් කටයුතු වෙනුවෙන් හෝ බෙදා හැරීම් කටයුතු වෙනුවෙන් හෝ වෙනත් අයෙකුට කුලියට දීමේ අරමුණකින් හෝ ඊටමදි නම් එහා පැත්තේ රූල් දෙකක් තියෙනවා. වෙනත් අයෙකුට කුලියට දීමේ අරමුණකින් හෝ ලබාගත් ස්පෘශ්‍ය වත්කම් ඒවා ස්පෘශ්‍ය වෙන්න බෑ. ලබාගත් ස්පෘශ්‍ය වත්කම් දීපල පිරියත උපකරණ වේ. දීපල පිරියත උපකරණ වේ.
right. මේ දීපල පිරියත උපකරණයක් ගත්ත ගමන්ම ගිනුම් තියන්නේ මෙහෙමයි. හරි ලේසි. දීපල පිරියත උපකරණයක් ගත්ත ගමන්ම ගිනුම් තියන්නේ ඒ අදාළ ගත්ත වත්කම් ගිනුමට හර කළා සල්ලි දීලා ගත්තනම් මුදල් පාලන ගිනුමට බැර කරනවා. ඉඩම් ගිනුම හර මුදල් පාලන ගිනුම බැරෙන. ලීබඩු කුරේ සමාගමෙන් ණයට ගත්තනම් ලීබඩු කුරේ සමාගමෙන් ණයට ගත්තනම් ලීබඩු ගිනුම හර කුරේ සමාගමේ ගිනුම බැරෙන. හරිද? right. දැන් පැහැදිලිද? එහෙනම් වත්කමක් අත්පත් කරගත්ත ගමම ගිනුම් තියන්නේ කොහමද? අදාළ වත්කම් ගිනුම හර මුදල් හෝ ගත්ත පුජ්‍යලයා ගිනුමට බැරසටහන තබනවා. හරිද? හැබැයි මේ වත්කම ක්‍රියාකාරී තත්ත්වයට පත් කිරීමට තව වියදම් දරලා තියෙනවා නම් මේ ගත්ත මිලනේ මේ වත්කම ක්‍රියාකාරී තත්ත්වයට තව වියදම් දරලා තියෙනවා නම් ඒ වියදම්ද වත්කම් ගිනුමටම හර වෙන්න ඕන. මුදල් බැර වෙනවා. ඒ වියදම් ටිකත් මේක මේ වත්කම ක්‍රියාකාරී තත්ත්වයට පත් වෙනකොට දරන වියදම් තියෙනව නේද? ඒ වියදම් ටිකත් මේ වත්කම් ගිනුමට හර වෙලා මුදල් පාලන ගිනුමට බැර වෙන්න ඕන. හරිද? එහෙමනම් මෙන්න මේ ගිනුමට වත්කමක් අත්පත් කරගන්න වෙලාවේ අදාළ වන සියලු වියදම් හරිද මේ වත්කම ක්‍රියාකාරී තත්ත්වයට පත් කිරීමට දරන සියලු වියදම් වල එකතුවට අපි කියන්නේ වත්කමේ පිරිවැය කොස්ට් එක. දීපල පිරියත උපකරණයක් අත්පත් කරගත්ත ගමම්ම ගිනුම් තියන්න ඕන මොනාගේටද? කොස්ට් එකට. කොස්ට් එක කියන්නේ මොකද්ද? පිරිවැයට. මොකද්ද පිරිවැය කියන්නේ? අත්පත් කරගත්ත වත්කම එය භාවිතයට සුදුසු තත්ත්වයට ගෙනීම දක්වා දරන ලද සියලුම වියදම් ටික එකතු කරාම එන්නේ මොකද්ද? පිරිවැය. පැහැදිලිද? ආයි කියන්න දීපල පිරියත උපකරණයක් අත්පත් කරගත්ත මුල් අවස්ථාවේ ගිනුම් තියන්නේ මොනාගේටද? පිරිවැයට කොස්ට් එකට. මොකද්ද කොස්ට් එක කියන්නේ? අත්පත් කරගත්ත දීපල පිරියත උපකරණයක් එය භාවිතා කළ හැකි තත්ත්වයට පත් කිරීම දක්වා දරලා තියෙන වියදම් වල එකතුවට අපි කියන මොකද්ද? පිරිවැය කියලා. දරලා තියෙන වියදම් වල එකතුවට කියන මොකද්ද? පිරිවැය කියලා. හරිද? හැබැයි සමහර වත්කම් ගන්නකොටම ක්‍රියාකාරී තත්ත්වයට පත් වෙලා ඉවරයි නේද? සමහර වත්කම් ගන්නකොටම ක්‍රියාකාරී තත්ත්වයට පත් වෙලා ඉවරයි නේද ළමයි? දැන් උදාහරණයක් වශයෙන් අපි දුමු. උදාහරණයක් ගනිමු. අපි මෝටර රථයක් ගත්තා. ගන්නකොටම ක්‍රියාකාරී තත්ත්වයට පත් වෙලා ඉවරයි නේද මේ මෝටර රථය? අපි ෆොටෝකොපි මැෂින් එකක් ගත්තා. ගත්ත ගමන්ම ප්ලග් ටික ගහලා අපිට පුළුවන් නේද ෆොටෝකොපිස් ගහන්න? හරිද? right. ඒ නිසා ලී බඩු ගත්තා. තව උදාහරණයක් ගත්තොත් ලී බඩු. පුටු මේස වගේක් ගත්තා. ගත්ත ගමන් අපිට පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයට පත් වෙලා ඉවරයි නේද ලී බඩු ටික? සමහර වත්කම තියෙනවා නේද? වත්කම ගන්න එක දවසක පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයට පත් වෙන්නේ තවත් දවස් කිහිපයකට පස්සේ, මාස කිහිපයකට පස්සේ, වසර කිහිපයකට පස්සේ වෙන්න පුළුවන් නේද? එමු උදාහරණයක් දෙකක් හිතෙන්ම වන්න බලන්න. සමහර වත්කම් තියෙනවා වත්කම ගන්න දවසට වඩා පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයට පත් වෙන්න තව ටික කාලයක් යනවා. හරිද? උදාහරණයක් අපි දෙමු. හරිද? right. අපි ගොඩනැගිල්ලක් හදන්න මුල්ගල තියපු දවසේ ඉඳලා ගොඩනැගිල්ල හදන්න අවුරුදු 5ක් ගියා නම් හදලා ඉවර වෙනකන් ඉන්න ඕනේ නේද කොස්ට් එක කියන්නේ? ඇයි මේ ගොඩනැගිල්ල දරපු වියදම් ගොඩාක් තියෙනවනේ. එන එක පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයටපත් වෙන්න අවුරුදු 5ක් ගියානේ. ඒ පහ තුල මේ ගොඩනැගිල්ල නිසා ඇති වෙච්ච වියදම් ටික එකතු කරන්න ඕනේ නේද? සංකීර්ණ වැඩක් නේද? සමහර යන්ත්‍ර තියෙනවා. යන්ත්‍රය ගේන්නේ කොටස් වශයෙන් මෙහෙ ගෙනලා හයි කරන්නේ. හයි කළා තමයි ප්‍රොඩක්ෂන් එක පටන් ගන්නෙ.
හරිද? එතකොට ඒ යන්ත්‍රයක් ගන්න මෙදා ක්‍රියාකාරී තත්ත්වයටපත් වෙන්නේ වසර 2කට පසු. එහෙනම් මේ කාලය තුල යන්ත්‍රය නිසා ඇතිවෙච්ච වියදම් සමූහයක් දරනව නේද? අන්න ඒ වියදම් ටිකේ එකතුවට කියන්නේ මොකද්ද? කොස්ට් එක. එහෙනම් සමහර වත්කම් ගත්ත ගමම්ම පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයේ තියෙන වත්කම් තියෙනවා. ඉදි කරන වත්කම් ගොඩනැගිලි ඉදි කරන වත්කමක් නේ. මේවා ඉදි කරනකම් කොස්ට් එක කියන්න බෑ. එහෙනම් පාවිච්චි කරන තත්ත්වයටපත් වෙන්නම ඕන. හරිද? සමහර යන්ත්‍ර හරිද? සමහර යන්ත්‍ර හැම යන්ත්‍රයක්ම නේ. ෆොටෝකොපි මැෂින් එකත් යන්ත්‍රයක්. ගත්ත ගමන් ෆොටෝකොපිස් ගාත හැකි. හැබැයි විශාල පරිමාණයේ යන්ත්‍ර ගේන්නේ කොටස් වශයෙන් ගේන්නේ. මෙහි ගෙනල්ලා හයි කරලා ටෙස්ටින් කරලා ඔක්කොම කරලා තමයි ප්‍රොඩක්ෂන් එක පටන් ගන්න. ඒතර සෑහෙන කාලෙකුත් ගත වෙනවා. ඒතර ඒතකට දරන වියදම් මාලාවක් තියෙනවා. එතකොට එහෙනම් ඔන්න දේපල පිරියත උපකරණයක් අත්පත් කරගත් අවස්ථාවේම accounting කරන්න නම් ඒකේ cost එක හොයාගන්න. පිරිවැය හොයාගන්න. පිරිවැය හොයාගෙන තමයි ගිණුම් තියන්නේ. හරි. දැන් නෝට් එක බලන්න. දේපල පිරියත උපකරණ අත්පත් කරගත් මුල් අවස්ථාවේ අගය කිරීම ලියන්න. ඕනෑම දේපල පිරියත උපකරණයක් ඕනෑම දේපල පිරියත උපකරණයක් අත්පත් කරගත් අවස්ථාවේ ගිණුම් ගත කළ යුත්තේ එහි පිරිවැය හඳුනාගෙනයි. ගිණුම් ගත කළ යුත්තේ එහි පිරිවැය හඳුනාගෙනයි. පිරිවැය හඳුනාගෙන වරහන් ඇතුළේ නම් cost එක කියලා ලියාගන්නේ COST. පිරිවැය හඳුනාගෙනයි. පිරිවැය යනු අදාළ වත්කම භාවිතා කළ හැකි තත්ත්වයට පත් කිරීමට දැරූ සියලු ඍජු වියදම් වල එකතුවයි. මොන මන් තව වචනයක් ඇඩ් කළා. මේ වචන නම් අත්‍යවශ්‍ය නැහැ. ඒටි වන්නක නමුත් ඒවා දැනගන්න ඍජු වියදම් වල එකතුව. හරිද? හරි. දැන් මේ බලන්න. මම යන්ත්‍රයක් ගේනවා. යන්ත්‍රය රුපියල් මිලියන 50යි. මේක ගේන්න යනවා මිලියන 2ක්. හරිද? පටවන්න යනවා මිලියනයක්. මොකද යන්ත්‍ර නිකන් පටවන්න බෑනේ. අර කන්ටේනර්ස් වලින් පටවන්න ඕන. අර ලොකු දොඹකර වලින් පටවන්න මිලියනයක් යනවා. හරිද? මේ මිලියන 2 ගියේ යන්ත්‍රය නිසා. මේ මිලියනය ගියේ යන්ත්‍රය නිසා. එහෙනම් මේවා තමයි ඍජු වියදම්. හරිද? තවත් උදාහරණයක්. මේ යන්ත්‍රයේ ක්‍රියාකාරී තත්ත්වයට පත් වෙන අනිවාර්යයෙන්ම මේක සවි කරන්න ඕනේ නේද? සවි කිරීමට මිලියන 5ක් ගියා. ඉංජිනේර්ස්ලා ඇවිල්ලා සවි කළා. මිලියන 5ක් ගියා. කොස්ට් එකට ගත හැකි. හරිද? අන්න ඒව තමයි යන්ත්‍රයේ නිසා ඇතිවෙච්ච ඍජු වියදම්. යන්ත්‍රයේ නිසා නෙමෙයි ඇති උනේ. සමහරවිට යන්ත්‍රයේ නිසා නොවන වියදම් තියෙන්න පුළුවන්. ඒ වලට අපි කියන්නේ වක්‍ර වියදම්. කොස්ට් එක හොයනකොට කවදාකවත් වක්‍ර වියදම් ගන්න බෑ. උදාහරණයක් ගනිමු. මේ යන්ත්‍රය ප්‍රවාහණය කරනකොට මාර්ග සංඥා රියදුරු හරියට අනුගමනය කරන්නේ නැතුව
හරිද? පාරේ ඉරි කපලා අහුවෙලා උසාවියේ දාලා උසාවියේ නඩුවක් පරාද වෙලා ඒ නඩුව පරාද වෙලා රුපියල් ලක්ෂ 5ක් ගෙවන්න වුණා වරදට අනුව දඩය. හරිද? මොකද්ද හේතුව? පාරේ ඉරි කැපීමේ හේතුව. යන්ත්‍රය නිසා ඇතිවෙච්ච වියදමක් නෙමේ නේද? හැබැයි යන්ත්‍රය ප්‍රවාහණය කරන වෙලාවේ සිදුුනේ. අන්න මේ ලක්ෂ 5 මේ යන්ත්‍රය නිසා ඇතිවෙච්ච වියදමක් නෙමේ, මේක වක්‍ර වියදමක්. මේක බෑ මේ පිරිවැයට එකතු කරන්න. එකතු කළොත් වැරදි. දැන් ගත්තද යම් අවබෝධයක්? එහෙනම් යන්ත්‍රයේ ක්‍රියාකාරී තත්ත්වයට පත්වීමට දරූ වියදම් මොනවාද? ඒව තමයි ඍජු කියන්නේ. හරිද? යන්ත්‍රයේ නිසා ඇතිවෙච්ච වෙනත් වියදම් තියුණොත් ඒවා ඍජු වියදම් කියලා ගන්න බෑ. ඒවා වක්‍ර වියදම්. හරිද? අන්න එවැනි වියදම් අපි යන්ත්‍රයේ පිරිවැය හොයනකොට ගන්න, වත්කමේ පිරිවැය හොයනකොට ගන්න. හරිද? අනිත් වියදම් ඍජු නිසා ඒවා එකතු කරන්න පුළුවන්. රයිට්. ඔක උදාහරණයකින් ටෙස්ට් කරමු බලන්න. මාතෘකාව පොතේ ලියලා තියෙන දීපල පිරිත උපකරණ ෂේ ගැලපුම කියලා. අභ්‍යාසංක 1. සනජ්ජි ව්‍යාපාරයේ 2017 4 දින යන්ත්‍රයක් මිලදී ගන්නා ලදී. එය ක්‍රියාකාරී තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් පහත වියදම් දරා ඇත. ගැනුම් මිල 6,25,000යි. ආනයන තීරු බදු 75,000යි. ප්‍රවාහන ගාස්තු 65,000යි. සවිකිරීමේ වියදම් 1,20,000යි. සවිකිරීමට ස්ථානයක් සකස් කිරීමේ වියදම 60,000යි. අත්හදා බැලීමේ වියදම 35,000යි. අත්හදා බැලූ නිමෙවුම් විකුණුම් 18,000යි. ඔබ විසින් එම යන්ත්‍රයේ පිරිවැය ගණනය කරන්න. ගාන ආයි කියවලා ඔයාගේ කැල්ලකේ පිරිවැයට ගන්න දේවල් අරගෙන මට උත්තරේ ඉස්සෙල්ලා හිතෙන් හිතා ගන්න බලන්න කැල්ලකේ ටයිප් කරලා. මේ යන්ත්‍රයේ කොස්ට් එක කීයද? ගානයි කියවලා කැල්ලක අතට අරගෙන ඔයාගේ උත්තරයක් හදන්න ඔය යන්ත්‍රයේ කොස්ට් එක කීයද කියලා. එතකොට හරි වැරදි බලාගත හැකියි. උත්තරයක් ගත්තා? අහන්නවත් විදියක් නැහැ නේ. හරි. දැන් හදමු. දාන්න හදන පොතේ අභ්‍යාසංක 1. අපි ලිස්ට් එකක් හදලා එකතු කරමු. ලිස්ට් එකක් හදලා එකතු කරමු. මෙන්න යන්ත්‍රයේ පිරිවැය හොයාගන්න හැටි. යන්ත්‍රය ක්‍රියාකාරී තත්ත්වයට පත්වීමට දරපු වියදම් මොනවාද? අන්නේ වියදම් ලිස්ට් එක එකතු කරමු. රයිට්. ලියමු. ගැනුම් මිල යන්ත්‍රය ගන්න මිල අනිවාර්යෙන් පිරිවැයට එන්න එපා. ටිකක් ඉස්සරහට වැඩිපුර ඉස්සරහට ගන්න නැත්නම් ඉලක්කම් වචන වලින් කපාගෙන යයි ඉස්සර ඊළඟ වාක්‍ය ලියනකොට 6,25,000යි. ඉලක්කම් වල බින්තුනක් කෙටි කරන්න පුළුවන් නම් මම ක්‍රමයක් කියලා දුන්න නේද? මෙහෙම ඔහම හදන්න පුරුදු වෙන්න දැන් ටික ටික. 6,25,000 බින්තුනක් කෙටි කරාම 625යි. ඔතන යටින් ලියන හැම ඉලක්කම බින්තුනක් කෙටි කරලා ලියන්න. ආනයන තීරු බදු යන්ත්‍රය නිසා නේද ඇති උනේ? එහෙනම් එකතු කරන්න. ආනයන තීරු බදු අපිට වරායෙන් යන්ත්‍රය ක්ලියර් කරගන්න බෑ නේද තීරු බදු ගෙවනකම්? එහෙනම් ඒක යන්ත්‍රය නිසා ඇතිවෙච්ච වියදමක් 75යි. ප්‍රවාහන ගාස්තු අනිවාර්යයෙන්ම වත්කමක් ගත්තාම ප්‍රවාහනය කරන්න ඕනේ. ඒකට ගාස්තුවක් කියොත් ඒක වත්කමේ පිරිවැය කොටසක්. ප්‍රවාහන ගාස්තු 65යි. බින්දුනක් කෙටි කරපු නිසා 65යි ලියන්නේ. සවි කිරීමේ වියදම යන්ත්‍රය ගෙනල්ලා ඔහේ දාලා තිබ්බට වැඩක් නැහැ නේ. සවි කරන්න නැතුව නම් මේක පාවිච්චි කරන්න බෑ නේද? එහෙනම් ඒ සවි කිරීමේ වියදම පිරිවැය කොටසකට ගන්න. සවි කිරීමේ වියදම් කීයක් ගියාද? 120යි.
සමහරලාට සමහර යන්ත්‍ර තියෙන ළමයි ගේන මිලට වඩා යන්ත්‍රයේ මිලට වඩා වැඩි සවි කරන්න යන වියදම්. මොකද ඒක අනිවාර්යෙන් දරන්න එපා. සවි කිරීමට ස්ථානය සකස් කිරීමේ වියදම්. යන්ත්‍රය නිසා නේද ස්ථානය සකස් කරන්න උනේ. යන්ත්‍රය ගත්තේ නැත්නම් ওই වියදම අපිට දරන්න වෙන්නේ නැහැ නේද? සමහර යන්ත්‍රවල ගහලා තියෙන ළමයි මේක හයි කරන්න ඕන කොතනද? උදාහරණයක් වශයෙන් අඩි 5කට උස කොන්ක්‍රීට් එකක් දාලා ඒක උඩ තමයි සවි කරන්න ඕන. අන්නේම නිර්ණායක තියෙනවා. මොකද මේ මැෂින් එක ভাইබ්‍රේට් වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම පොළව යට තමයි සයි කරන්න ඕන. එතකොට ඒ නිසා ස්ථානයක් සකස් කිරීමට අමුතු වියදමක් යනවා නේද? එහෙම වියදමක් ගියොත් ඒක යන්ත්‍රයේ පිරිවැයට එකතු කරන්න ඕන. එහෙනම් ගන්න. සවි කිරීමට ස්ථානය සකස් කිරීමේ වියදම්. සවි කිරීමට ස්ථානය සැකසුම් වියදම්. හැට මගෙත් එක ඊට පස්සේ අත්හදා බැලීමේ වියදම්. සමහර මැෂින් හයි කළා ළමයි මැෂින් හයි කරන්නේ ගොඩක් වෙලාට නිෂ්පාදනාගාරවල නේද? හයි කළා නිෂ්පාදනයේ ඉස්සෙල්ලා මේවා ටෙස්ටින් රවුන්ඩ් එකක් යනවා. එක රවුන්ඩ් එකක් යන්න පුළුවන්, රවුන්ඩ් දෙක තුනක් යන්න පුළුවන්. හරිද? ප්‍රොඩක්ෂන් එක පටන් ගන්න ඉස්සෙල්ලා ටෙස්ටින් රවුන්ඩ් යනවා නම් ඒ යන රවුන්ඩින් වල වියදම අරගෙන ඒ ටෙස්ට් කළා ලැබෙන නිමෙවුම විකුණනව නේද? ඒකින් ලැබෙනව නේද ආදායමක්? ඒ ආදායම අඩු කරලා ලැබෙන ශුද්ධ පරීක්ෂණ වැය විතරක් එකතු කරන්න. ඒකට කියන නම මොකද්ද? ශුද්ධ පරීක්ෂණ වියදම. මොකද්ද කියන නම? ශුද්ධ පරීක්ෂණ වියදම. ආයි කියන්නද? සමහර මැෂින් හයි කළාට පස්සේ ටෙස්ටින් රවුන්ඩ් එකක් යන්න ඕන. උදාහරණයක් ගත්තොත් ගාමන් ෆැක්ටරි එක. ගාමන් ෆැක්ටරි එක මැෂින් 1000ක් හයි කළා. මේ මැෂින් 1000 හරියට ක්‍රියාත්මක වෙනවද කියලා බලන්න රෙදි දාලා ඉන්න ඕනේද මහැනවද ඒ විදියට මහැනවද කියලා බලන්න. එහෙනම් මෙන්න මෙහෙම අපි ටෙස්ටින් රවුන්ඩ් එකට රෙදි දැම්මා. රෙදි වලට ගියා රුපියල් ලක්ෂ 5. හරිද? අපි රෙදි දැම්මයි කියලා හිතමු. රෙදි දැම්මන් පස්සේ ඔටෝමේටඩ් මැහිලා එනවා. හරිද? එතකොට පොඩි උදාහරණයක් ගන්න තේරුම් ගන්න ලේසි වෙන්න. මේවා සංකීර්ණයි ප්‍රායෝගිකව. එතකොට මේ මැහිලාපු රෙදි කොස්ට් එක අපිට ගියා දැන් රෙදි වලට ගියාද? ලක්ෂ 5. මේ මහලාපු රෙදි අපිට මාකට් එකේ විකුණන තෑනේ අපි හිතමු 4,50,000ක ලැබුණේ. මොකද ටෙස්ටිං වලට යන ඒවා ගොඩක් වෙලාවට අඩු මිලට තමයි විකුණන්නේ. මොකද තාම ටෙස්ටිං රවුන්ඩ්නේ. හරිද? ටෙස්ටිං වලට යන ඒවා දැන් උදාහරණයක් ගත්තොත් ඔය පේමන්ට් එකේ තියෙන නේද? සමහර ඒවා තියෙන පේමන්ට් එකේ නේ? හවුස් ඔෆ් ෆැෂන් එකේ තියෙන රෙදිම තියෙන සමහරවල්ලාට පේමන්ට් එක හරියට බලලා ගොඩාක් භාගයක් අඩුයි. ඔය ළමයි කැල්ලම එහෙම අරගන්න ටක් ගාලා නේද? එතකොට මේ ටෙස්ට් කරන්න ගත්ත ඒවා සාම්පල් තමයි එළියට එන්නේ. හරිද? එතකොට ඒවත් විකුණන්නේ සාමාන්‍යයෙන් තරමක් අඩු මිලට. තේරෙ නේද? එහෙනම් මේ කියන උදාහරණේ රෙදි වලට ලක්ෂ 5ක් ගියා. ඒ මැහිලාපු රෙදි 4,50,000කට විකුණුවා. එතකොට අපිට පරීක්ෂණය කරන්න ගිය වියදම 5,00,000යි. ඒකෙන් ලැබිච්ච ආදායම කීයද? 4,50,000. අපිට ඇත්තටම දරන්න වෙලා තියෙන්නේ කීයද? රුපියල් 50,000ක වියදමක් විතරයි. 50,000ක වියදමක් විතරයි. අන්න එහෙම සුද්ධ පරීක්ෂණ වැයක් තියෙනවා නම් ඒක එකතු කරන්න. ගොඩක් වෙලාවට පරීක්ෂණ ආදායමක් එන්නේ නැහැ. සුද්ධ පරීක්ෂණ ආදායමක් එන්නේ නැහැ. සුද්ධ පරීක්ෂණ වියදමක් තමයි එන්නේ. හරිද? ඒක එකතු කරන්න. මේ ගානේ දීලා තියෙනවා නේද? ටෙස්ටිං වලට ගිය වියදම කීයද? අත්හදා බැලීමේ වියදම 35,000යි. අත්හදා බැලූ නෙමෙවම විකිණීමෙන් කීයක ආදායමක් ලැබිලාද? 18,000. එහෙනම් සුද්ධ පරීක්ෂණ වැය ගන්නෙ කොහමද? 35 ඍණ 18. අර ගණනය කරන තැනට බාධාවක් කරන්න එපා. 35න් 18ක් අඩු කරන්න 7යි 1යි. සුද්ධ පරීක්ෂණ වැය 17යි. සමහර ගණන් වල කෙලින්ම තියෙන සුද්ධ පරීක්ෂණ වැය හොයලම දීලා තියෙනවා. තේරුණාද? මේ අන්තිමට ලියප එක තේරුණාද? කතන්දරේ තේරුණාද? AT1 එකට නම් ඔබ කවදාකවත් ලං කළවත් නැහැ. උඩ ලිස්ට් එක තියෙන්න පුළුවන්. ඔය සුද්ධ පරීක්ෂණ වැය එහෙම ලං කළවත් නැහැ. අන්න. දැන් ඔයා ඉස්සලා තනියම හදපු කැල් එකේ උත්තරයද මේ තියෙන්නේ. සුළු කරලා බලන්න. මේකට ලියන්න යන්ත්‍රයේ පිරිවැය.
962යි. 962 කියන්නේ බින්දුනක් තව පස්සේ ඇඩ් වෙනවානේ. දැන් ඇඩ් කරන්නේ නැහැනේ. බින්දු ඔය ලිස්ට් එකේ තියෙනවා 9,62,000. ඒ කවුන්ට්ස් කරනකොට 962යි බින්දුනක් ඇඩ් කරගන්නවා. නම ලක්ෂ 62,000. right. පැහැදිලි? වත්කමක පිරිවැය කියන අවබෝධයක් ගත්තද? තව පොඩි ගාණක් ලියලා තියමු. ලියලා හදමු. සමාගමක් රුපියල් ලක්ෂ 75ක ඉඩමක්. රුපියල් ලක්ෂ 75ක ලක්ෂ 75ක 75යි බිඳු 5යි ඉඩමක් මිලදී ගත් අතර එම ඉඩම සොයා ගැනීමේදී බ්‍රෝකර් ගාස්තු මම දන්නේ සිංහල නම බ්‍රෝකර් ගාස්තු නියෝජිත ගාස්තු එමෙ ඉඩම සොයා ගන්නකොට බ්‍රෝකර් කෙනෙක් පත් කළා බ්‍රෝකර් ගාස්තු රුපියල් ලක්ෂ 5ක්ද නීති ගාස්තු ඕනම ඉඩමක් ගන්නකොට නීතියේ මැදිහත් වෙන්න ඕනේ නේද? නීති ගාස්තු රුපියල් ලක්ෂ 4ක්ද මුද්දර ගාස්තු ඕනම ඉඩමක් ලියනකොට මුද්දර ගාස්තුවක් යනවා. මුද්දර ගාස්තු රුපියල් ලක්ෂ 3ක්ද වැය විය. මෙම ඉඩම අත්පත් කරගත් අවස්ථාවේදීම සමතලා කිරීම සඳහා රුපියල් 3 ලක්ෂයක් වැය විය. ඉන්පසු ඉඩම වැඩගත හැකි තත්ත්වයට පත්විය. ඉන්පසු ඉඩම වැඩගත හැකි තත්ත්වයට පත්විය. මෙම ඉඩමේ පිරිවැය කොපමණද? මෙම ඉඩමේ පිරිවැය කොපමණද? රයිට් ගාන කීව ගන්න. මට නම් ඉලක්කම් ටික මන් ටිකයි ලිව්වේ අනිත් ටික අමතක වුණානේ බෝඩ් එකේ ලියා ගන්න. ඉඩමක් ගන්නකොට ওই වියදම් ටික ඔක්කොම දරුවා නේද? ඉඩම ගන්නකොට ඒක ක්‍රියාකාරී තත්ත්වයට පත් වෙනකොට ওই වියදම් ටික ඔක්කොම වියදම් පහක්ද කොයිද කිව්ව නේද? ඒ වියදම් පහම එකතු කරාම ඉඩමේ පිරිවැය එනවා.
ඉඩමක් ගත්තාම ටෙස්ටින් රවුන්ඩ් එකක් යන්න ඕනද? ඈ ඉඩමක් ගත්තාම යන්ත්‍රයක් වගේ ටෙස්ට් කරලා බලන්න දෙයක් නැහැ නේද? ඉඩම ගිලෙනවද කියලා බලන්න නේද? ටොන් 50ක එකක් අතාරිනවා. එහෙම ටෙස්ටින් යන්නේ නැහැ නේ. ඒ නිසා ටෙස්ටින් රවුන්ඩ් එකක් යන්නේ නැහැ මැෂින් වගේ. හරි. එහෙනම් ඔයා ලිස්ට් එක ලියා ගන්න. මට ලිස්ට් එක මතකත් නැහැ. ගැනුම් මිල බින්දුනයි කෙටි කරන්න දීලා තියෙන අවසරය රුපියල් 1000 ගැනුම් මිල බින්දු 3යි කෙටි කරන්න ඉඩ දීලා තියෙන්නේ 7500යි. නියෝජිත ගාස්තු නැත්නම් බ්‍රෝකර් ගාස්තු පන්සීයයි. බ්‍රෝකර් ගාස්තු 500යි. ඊට පස්සේ මන් දීලා ඇති නීති ගාස්තු ලක්ෂ 4,400යි. තව වර්ග දෙකක් දුන්නා මට හරියට මතක නෑ. මුද්‍ර ගාස්තු මම ලියාගත්තේ නෑ නේ ටික. ඒ මම දීපු ගාස්තුව දාන්න මුද්‍ර ගාස්තු. තව දුන්නා සමතලා කිරීමේ ගාස්තුනේ මේ ඉඩම ක්‍රියාකාරී තත්ත්වයටපත් කරනම් ෆ්ලැට් කරන්න වුණා. සමතලා කිරීමේ ගාස්තු. සමතලා කරන්න නැතුව ගොඩනැගිල්ලක්වත් හදන්න බෑනේ. හරිද? සමතලා කරන්න නැතුව කාපාකේවත් දාන්න බෑනේ. ඒ නිසා මේගොල්ලෝ ක්‍රියාකාරී තත්ත්වයටපත් වෙන්න සමතලා කිරීමකුත් කළා. ඒකත් දාන්න. මට ඉලක්කම් දෙක මතක නෑ හරියටම. හරි. ඔන්න ඔය ටික එකතු කරන්න ඉඩමේ පිරිවැය කියලා ලියන්න. ඉඩමේ පිරිවැය. මේ ඉලක්කම් දෙක මට මතක නෑ. මුද්‍ර ගාස්තු මතක නෑ. සමතලා කිරීමේ ගාස්තු මතක නෑ. මේ දෙක ඔයගොල්ලෝ දාලා එකතු කරන්න. ඒ ටික එකතුවට කියන්නේ ඉඩමේ පිරිවැය. දැන් යම් අවබෝධයක් ගත්තද? වත්කමක පිරිවැය කියන්නේ මොකද්ද? ඒක ක්‍රියාකාරී තත්ත්වයට පත් කිරීම දක්වා දරලා තියෙන වත්කම නිසා ඇතිවෙච්ච වියදම් ටිකට කියනවා මොකද්ද? පිරිවැය කියලා. හරි. හරිද? හරි. ඔන්න දීපල පිරියත උපකරණ දැනගත්තද? දැන් මේ ගත්ත හරිද? ඊළඟ කොටස කියලා දෙන්නද? දැන් මේ මිලදී ගත්ත දීපල පිරියත උපකරණය ෂය කළ හැකි එකක්ද කියලා බලන්න. ෂය කළ හැකි වත්කමක්ද කියලා බලන්න. ගත්ත හැම දීපල පිරියත උපකරණයක්ම ෂය කරන්න බෑ. ෂය කළ හැකි එකක්ද කියලා බලන්න. ඒක තීරණය කරන්නේ කොහොමද? හරිද? දැන් මෙයා ඉන්නේ දීපල පිරියත උපකරණ ගොඩේ. මේ දීපල පිරියත උපකරණ ගොඩේ ඉන්න දීපල පිරියත උපකරණය ෂය කළ හැකි එකක්ද කියලා බලන්න. එකට සාධක දෙකක් දිහා බලන්න. එකට සාධක දෙකක් දිහා බලන්න. එක එම වත්කම එක අවුරුද්දකට වඩා වැඩි කාලයක් පාවිච්චි කරන එකක්ද? එහෙනම් ෂය කරන්න. වැඩ ගන්න පුළුවන් කාලය අපි කියනවා ඵලදායී කාලය නැත්තම් ප්‍රයෝජනවත් ආයු කාලය. වැඩ ගන්න පුළුවන් කාලය සීමිත එකක්ද අසීමිත වෙන්න බෑ. සීමිතද? මේ ලක්ෂණ දෙකම ඉටු වෙනවා නම් ෂය කරන්න පටන් ගන්න. එනම් ෂය කළ හැකි වත්කමක් හඳුනගන්නේ කොහමද? එක් අවුරුද්දකට වඩා වැඩි කාලයක් පාවිච්චි කරනවද? ඵලදායී කාලේවත් වත්කමෙන් වැඩ ගන්න පුළුවන් කාලේවත් වත්කමේ ප්‍රයෝජනවත් ආයු කාලයේ සීමිත වෙනවද? හරිද? එහෙනම් ෂය කරන්න පටන් ගන්න. හරිද? යන්ත්‍රයක ඵලදායී කාලය සීමිතයි. වැඩ ගන්න පුළුවන් කාලය සීමිතයි. යන්ත්‍රය පුළුවන් ද අවුරුදු මිලියන ගාණක් වැඩ ගන්න බෑනේ. නිර්ණය කරතෑනේ ඵලදායී කාලය. වාහනයක ඵලදායී කාලය නිර්ණය කරතෑකි.
ෆොටෝකෝපි මැෂින් එක ඵලදායී කාලය නිර්ණය කරත හැකි. හැබැයි ඉඩමක ඵලදායී කාලය නිර්ණය කරත හැකිද? ඔයාගේ ගෙදර තියෙන ඉඩමේ ඵලදායී කාලය වැඩ ගන්න පුළුවන් කාලය මෙච්චරයි කියලා කියත හැකිද? බෑ. ඒ නිසා ඉඩම් හැර අනිකුත් සෑම දේපල පිරියත උපකරණයක්ම ෂෙයා කළ හැකියි. ඉඩම් හැර අනිකුත් සෑම දේපල පිරියත උපකරණයක්ම ෂෙයා කරන්න පුළුවන්. හරිද? එහෙනම් ඔයා අත්පත් කරගෙන තියෙන දේපල පිරියත උපකරණවල ඉඩම් කියන වත්කම අසීමිත ඵලදායී කාලයක් තියෙන නිසා, නිර්ණය කරන්න බැරි ඵලදායී කාලයක් තියෙන නිසා, හරිද? ඒ හැර අනිකුත් සියලු දේපල පිරියත උපකරණ ෂෙයා කරන්න පුළුවන් වෙනවා. right. note එක ලියමු බලන්න. ෂෙයා කළ හැකි වත්කම් කියන්නේ මොනවද? ලියන්න. ඵලදායී කාලයේවත් ප්‍රයෝජනවත් ආයු කාලය. ඵලදායී කාලයේවත් ප්‍රයෝජනවත් ආයු කාලය. ඵලදායී කාලයේවත් ප්‍රයෝජනවත් ආයු කාලය. සීමිත වන්නා වූද, සීමිත වන්නා වූද, එක් වසරකට වඩා වැඩි කාලයක්, එක් වසරකට වඩා වැඩි කාලයක්, එක් වසරකට වඩා වැඩි කාලයක් පාවිච්චි කරන්නා වූද, පාවිච්චි කරන්නා වූද, වත්කම් ෂෙයා කළ හැක. වත්කම් නැත්නම් දේපල පිරියත උපකරණ ෂෙයා කළ හැක. වත්කම් ෂෙයා කළ හැක. හරිද? ඒක ෂෙයා කළ හැකි වත්කම් මොනවද කියලා අහුවොත් තෝරගන්න පුළුවන් උත්තරය. හරි. හරිද? මේ ෂෙයා කළ හැකි වත්කමක ෂෙයා කරන්න නම් ළමයි ඒකට හොයාගන්න ඕන ෂෙයා කළ හැකි අගය හොයාගන්න ඕන. ෂෙයා කරන වත්කමක් නම් ඒක ෂෙයා කරන්න මොන අගයද ඕන? ෂෙයා කළ හැකි අගය හොයාගන්න. මේක හොයන්න හරි ලේසි. ෂෙයා කළ හැකි අගය හොයාගන්නේ වත්කමේ පිරිවැයෙන් අඩු කරන්න සුන්බුන් අගය. වත්කමේ පිරිවැයෙන් සුන්බුන් අගය අඩු කරාම එන්නේ මොකක්ද උත්තරය? ෂෙයා කළ හැකි අගය. ඕ පේපරේ අහලා තියෙනවා. පොඩි MCQ ටිකක් තියෙනවනේ. තොරතුරු ටිකක් දීලා අහනවා. වත්කමේ ෂෙයා කළ හැකි අගය සොයන්න. හරි ලේසි. පිරිවැයෙන් සුන්බුන් අගය අඩු කරන්න. පිරිවැය නම් දන්නවනේ. සුන්බුන් අගය කියන්නේ ඵලදායී කාලයේ අවසානයේදී එකී වත්කම විකුණලා ව්‍යාපාරට ලැබෙන ශුද්ධ විකුණුම් මිලක් තියෙනව නේද? කීයක් හරි අතට හම්බෙනව නේද? අන්නේ මුදලට කියන්නේ සුන්බුන් අගය. හරිද? අපි ළඟ හයි කරපු යන්ත්‍රය ගලවලා අවුරුදු 10කට පස්සේ ගලවලා විකුණලා අපිට අතට හම්බෙන්න රුපියල් ලක්ෂ 5 නම් අපේ අතට හම්බෙන්නේ ලක්ෂ 5 නම් ඒක සුන්බුන් අගය. හැබැයි අපේ අතට හම්බෙන ගාන සුද්ධ විකුණුම් මිල වෙන්න ඕන. හරිද? අපිට විකුණත හැකි ලක්ෂ 8කට හැබැයි අපිට වියදම් දරන්න වෙනවා නම් ලක්ෂ 3ක්. සුන්බුන් අගය ගන්නේ ලක්ෂ 5යි. විකුණන්න පුළුවන් ලක්ෂ 8ක් යන්ත්‍රය හයි කරනවට වඩා අමාරුනේ ගලවන එක. ඇයි හයි කරන්නේ නැහැ මලකඩ එහෙම කාලා නැහැ. ලේසියෙන් හයි කරතේ ගලවන්න ඊට වඩා වියදම් යනවනේ. කටර් ගෙනලා කපන්න වෙනවා. වැඩ ගොඩක් තියෙනවා. ඒතර ඒ වියදමට සෑහෙන මුදලක් යනවා. හරිද? එතකොට අන්න ඒක අඩු කළාට පස්සේ අපේ අතට හම්බෙන්නේ ලක්ෂ 5 නම් මේක තමයි සුන්බුන් අගය. හරිද? මෙන්න මේ ෂෙයා කළ හැකි අගය මම දැන් කියපු ඵලදායී කාලය පුරා වත්කමෙන් වැඩ ගන්න පුළුවන් කාලය පුරා ඵලදායී කාලය පුරා යම් ක්‍රමානුකූල ආකාරයකට ලියා හැරීමට ගිණුම් කරදි කියන්නේ ෂෙයා කියලා. එහෙනම් ෂෙයා ඩිප්‍රිසියේෂන් කියන්නේ මොකක්ද? ෂෙයා කළ හැකි වත්කමක ෂෙයා කළ හැකි අගය එහි ඵලදායී ජීවිත කාලය පුරා ක්‍රමානුකූල ආකාරයකට වියදම බවට පත් කිරීම නැත්නම් ලියා හැරීමට අපි කියන මොකද්ද? ෂෙයා කියලා.
හරිද කතාව? හරි. ඒ නෝට් එක බලලා ලියලා ඉඳමු. ෂේ කළ හැකි වත්කම් ලිවනේ. ෂේ වීම නිර්වචනය කළම තියෙන ටියුට් එකේ. ලිය කියවන්න බලන්න ඩිප්‍රීසියේෂන් කියන්නේ මොකද්ද? ෂේ කළ හැකි වත්කමක ෂේ කළ හැකි අගේ එහි ඵලදායි ජීවිත කාලය පුරා ක්‍රමානුකූල ආකාරයට ලියා හැරි බෙදා හැරීම ෂේ වීම ලෙස ඕ ලියන වචන අහනවා පේපරේ. අයිව තවක් කියමුද? ෂේ කළ හැකි වත්කමක ෂේ කළ හැකි අගේ එහි ඵලදායි ජීවිත කාලය පුරා ක්‍රමානුකූල ආකාරයකට බෙදා හැරීමට කියනවා ෂේ වීම. ෂේ කළ හැකි අගය සූත්‍රයක් ලියන්න. ෂේ කළ හැකි අගය සමානයි ලියලා කොටු කරගන්න. ෂේ කළ හැකි අගය සමානයි වෙන සූත්‍රය. ෂය කළ හැකි අගය සමානයි පිරිවැය ඍණ. දැනට ඔයගොල්ලෝ පිරිවැය විතරයි. තව පිරිවැය වෙනුවට වෙන ආදේශක අගයන් තියෙනවා. ඒව නෑ මෙහිදී. පිරිවැය ඍණ සුන්බුන් අගය. මේකට කියන්නේ මොකද්ද? ෂය කළ හැකි අගය. පඩමේ තියාගෙන යන්න ඕන විභාගෙට. ඔක අහනවා පේපරේ. right. ඊළඟ කියනවා සුන්බුන් අගය කියන්නේ මොකද්ද? ඒකට තව නමක් ලියමු. සිංහල නමක් තියෙනවා residual value නැත්නම් scrap value. ඒකට සිංහල තව නමක් තියෙනවා අවශේෂ අගය. සුන්බුන් අගයට තව නමක් සිංහල වචනයක් තියෙනවා අවශේෂ අගය. අවශේෂ residual කියන එක අවශේෂ අගය. residual value කියන එක. හරි. ලියන්න. ඵලදායී කාලයේ අවසානයේදී එකී වත්කම ඉවත් කිරීම නිසා ඵලදායී කාලයේ අවසානයේදී එකී වත්කම ඉවත් කිරීම නිසා ඵලදායී කාලයේ අවසානයේදී එකී වත්කම ඉවත් කිරීම නිසා ලබා ගත හැකි සුද්ධ විකුණුම් මිල ලබා ගත හැකි සුද්ධ විකුණුම් මිල සුන්බුන් අගයයි. සුන්බුන් අගයයි. right. ඔතන ගන්න තේරුණාද? හරි. ඔතන ගන්න තේරුණා නම් අභ්‍යාසාංක දෙක තනියම හදාගන්න පුළුවන් වෙන්න ඕන. try කරන්න. අභ්‍යාසාංක දෙක කියවලා මට ඒ අහන උත්තරේ හොයලා දෙන්න. කිව්ව ගාන මොකක්ද අහන ප්‍රශ්නය? යන්ත්‍රයේ ෂය කළ හැකි අගය නේද? දැන් ෂය කළ හැකි අගය හොයන සූත්‍රය කියලා දුන්නනේ. පිරිවැයන් සුන්බුන් අගය අඩු කරන්න. හරි. මම මේ සූත්‍රයේ පේලි දෙකකට අරගෙන ලියනවා. මෙන්න. දාන්න අභ්‍යාසාංකය 2. යන්ත්‍රයේ පිරිවැය ගණන් හදනකොට මේ වගේ ලස්සන ලියලා හදන්න. යන්ත්‍රයේ පිරිවැය කීයද මේ ගානේ? යන්ත්‍රයේ පිරිවැය 4,50,000යි. මේකින් අඩු කරන්න සුන්බුන් අගය අවුරුදු කීයකට පස්සේද මේක විකුණන්න පුළුවන්? අවුරුදු 8කට පස්සේ විකුණත හැකිනේ. ඵලදායී කාලේ අවුරුදු 8යිනේ. 8ක් වැඩගත හැකි. අවුරුදු 8කට පස්සේ කීයකට විකුණලා අපේ අතට කීයක් ලැබෙයිද? විකුණන්න පුළුවන් 1,50,000කට. ඒක ඇස්තමේන්තු කරලා තියෙන්නේ. හැබැයි 1,50,000ම අපේ අතට ලැබෙන්නේ නැහැ. කීයක් අපිට අහිමි වෙනවද?
යන්ත්‍රය ඉවත් කරන්න 40000ක් යනවා, විකුණන්න 20000ක් යනවා. එහෙනම් අපිට ඒ 60000 අහිමි වෙනවා. එහෙනම් සුන්බුන් අගය ගන්න මෙහෙමයි. 1,50,000න් අහිමි වෙන 60000 අතාරින්න. තේරුණාද? ඇයි ගලවන්න යනවා 40000ක්, විකුණන්න යනවා, පත්‍රයේ ඇඩයක් දාන්න, රූපවාහිනිය ඇඩයක් දාන්න, බ්‍රෝකර් කෙනෙක් පත් කරන්න නේද? ඒ වගේ වියදම් යනවා 20000ක්. ඔක්කොම කීයක් අපිට අහිමි වෙනවද? 60000ක් අහිමි වෙනවා. එහෙනම් අපිට 1,50,000න් 60000ක් ගාම අපේ අතට හම්බෙන්නේ කීයද? සුද්ධ විකුණුම් මිල 90000යි. 90000යි. අන්න ඒක අඩු කළාට පස්සේ අපිට එනවා මොකද්ද? ෂෙයා කළ හැකි අගේ මෙන්න මෙහෙම පොඩි ගණන් තියෙනවා. ලේසි වැඩක්. හැබැයි සූත්‍රය මතක තියෙන්න ඕන. ෂෙයා කියන්නේ සූත්‍ර ටිකක් වැඩිපුර තියෙන තැන. 3,60,000යි. ෂෙයා කියන්නේ සූත්‍ර ටිකක් වැඩිපුර තියෙන කොටසක්. ඉතින් සූත්‍ර මොකද්ද නේ? මැස් පේපර් එකකුත් කරනවනේ. මැස් පේපරේ සූත්‍ර තියෙනවනේ ගොඩාක්. පිරිවැයෙන් සුන්බුන් අගය අඩු කරාම එන්නේ මොකද්ද? ෂෙයා කළ හැකි අගය මේ ගාන ඉල්ලන්නේ ඒක. ආයි එක වතාවක් හරි ගාන හදන්න ඕන. ඊළඟ වීඩියෝ ක්ලිප් එකෙන් ඉස්සෙල්ලා මේ වීඩියෝ ක්ලිප් එකේ තියෙන ගණන් ටික හදන්න ඕන. right. ඊට පස්සේ එහා පැත්තේ කියනවා ආපහු ඵලදායී ජීවිත කාලය කියන්නේ මොකද්ද? ඒකට තව නමක් ලියා ගන්න. ඵලදායී ජීවිත කාලයට තව නමක් ප්‍රයෝජනවත් ආයු කාලය. ඵලදායී ජීවිත කාලයට තව නමක් ප්‍රයෝජනවත් ආයු කාලය. useful life කියන්නේ මොකද්ද? කියන්න. ව්‍යාපාර ආයතනයක් මිලදී ගත්. ව්‍යාපාර ආයතනයක් මිලදී ගත්. දේපල පිරියතු උපකරණයක්. කෙටි කරලා ලියන්න DPU. සිංහල නමින් නම් DPU. ඉංග්‍රීසි නමින් නම් PPE. කෙටි නම DPU. DPU. ව්‍යාපාරයක් මිලදීගත් දේපල පිරියතු උපකරණයක් උපකරණයකින් වැඩ ගැනීමට අපේක්ෂා කරන ආයු කාලය හෝ වැඩ ගැනීමට අපේක්ෂා කරන ආයු කාලය හෝ ආයු කාලය හෝ කිසියම් ධාරිතාවයක් ඵලදායී ජීවිත කාලය වේ. ආයු කාලයක් වෙන්න පුළුවන්, ධාරිතාවයක් වෙන්න පුළුවන්. ආයු කාලයක් වෙන්න පුළුවන්, ධාරිතාවයක් වෙන්න පුළුවන්. හරි? මම මේම කිව්වොත් මේම මෙන්න පොඩි උදාහරණයකින් තේරුම් කළොත් ඔයගොල්ලෝ හරි ලේසියි. මේ බලන්න. අපි වාහනයක් ගත්තා කියලා හිතමු. වාහනය ගත්තාම ආයු කාලය ධාරිතාවය මේ දෙකේ ඕනම එකක්. ආයු කාලය ධාරිතාවය තීරණය කරන්න පුළුවන් මෙහෙම. ආයු කාලය වසර 5යි. වසර වලින් ආයු කාලය කියන්නේ වසර වලින්. ධාරිතාවයක් කියන්න පුළුවන් කිලෝමීටර. අපි මේ අවුරුදු 5ක් වැඩ ගන්නවා. ඒ 5ට දුවන්නේ කිලෝමීටර 1,50,000. ඊට පස්සේ වාහනේ අයින් කරනවා. ධාරිතාවය කිලෝමීටර. තේරුණාද? එහෙනම් ආයු කාලය කියන්නේ වසර වලින්, ධාරිතාවය කියන්නේ කිලෝමීටර වලින්. උදාහරණයක්. තේරුණාද? හරි. මම කැමති එතනේ ලියපු නිර්වචනයක මෙන්න මෙහෙම ලියලා තියෙනවනම්. ඉතින් තමන්ට තේරෙනවනේ ධාරිතාවය කියන්නේ මොකද්ද කියලා. වාහනයක් ගත්තා. ආයු කාලය නම් වසර වලින්, ධාරිතාවය නම් කිලෝමීටර වලින්.
වාහනයක් ගත්ත ආයු කාලය වසර වලින් ධාරිතාවය කිලෝමීටර වලින්. ඒවා රතු පෑනේ ලියා ගන්නවා ඉටි උට්ටේ ඉඩ තියෙන ඕන තැනක ඒ හරි. තව එකක් මම පෙන්නනවා. යන්ත්‍රයක් ගත්තා. ආයු කාලය වසර වලින් යන්ත්‍රයක ධාරිතාවය කියන්නේ ධාරිතාවයක් ගන්න බලන්න. යන්ත්‍ර පැය. යන්ත්‍රයෙන් වැඩ ගන්න පැය ගන්න. ධාරිතාවයක් යන්ත්‍ර පැය. ආයු කාලයක් වසර. right. ඊළඟ ඵලදායී ජීවිත කාලයේ තියෙන එක ඉතින් සලකා බලන සාධක. ඒ සාධක ටික නම් බැලුවේ නැතුණාට කමක් නැහැ. හරසිරක් ගාලා උනා අයින් කරලා තියන්න. ඒක අවශ්‍ය නැහැ ඔයාගේ මට්ටමේදී. හරි. ඔන්න අද වීඩියෝ ක්ලිප් එකකින් එච්චරයි. ඊළඟ දවසේ අපි කතා කරනවා භාවිතයේ පවතින ෂේ ක්‍රම 3. ඔයාගේ සිලබස් එකේ තියෙන ෂේ ක්‍රම 3 ඊළඟ වීඩියෝ ක්ලිප් එකකින් අපි කතා කරමු. හරිද? එහෙනම් හොඳට බලන්න. හදිසියක් තේරෙන්නේ නැති කොටසක් තියෙනවා මගේ ටෙලිෆෝන් නම්බරේ හැමෝම ළඟම ඇති. හරිද? කෝල් කරලා ඇහුවත් කමක් නැහැ. එහෙම නැත්නම් WhatsApp එකක් දාලා හරි මේක ආවේ කොහොමද කියලා ඇහුවොත් ඒත් උත්තරේ කියත හැකියි. හරිද? හරි. එහෙනම් මම මෙතනින් නවත්තනවා අදට.